නරියා පිළිබඳව නරියා මිදිකාපු හැටි වගේම නරියා පුංචි දරුවනේ හරි පව් නේද නරියා. නරියා වල්ගෙන මේ ගොඩක් කතා හදලා තියෙනවා. ඉතින් එයා ටිකක් කපටි සතෙක් විදියට තමයි අපි දන්නේ. ඉතින් ඒ වුණාට එයා සතෙක්නේ. ඉතින් නිර්මාණකරුවෝ මෙයා අල්ලගෙන ගොඩක් කතා හදලා තියෙනවා දැන්. නරියා ඉදිකාපු හැටි වගේම අර මතකයිනේ නරියා ගමරාලගේ කුකුල් කොටුව පැත්තේ ගිහපු දවසේ එහෙම මේ හරිය කරදරයක් නෙවෙයි. ඉතින් මේ වගේ නරියට ගොඩක් කරදරකම් කටුවල වලට මුණ පාන්න සිද්ධ වෙච්ච හැටි පිළිබඳව එහෙම කතා අඳර තියෙනවා. අපි අද අපේ මාතෘකාවට අපි යමු නරියා මිදිකාපු හැටි. ඔයගොල්ලෝ හැමෝම පෙර පාසලේදී පුංචි කාලේ මේ කතාව ඉගෙනගෙන තියෙනවා. කාට හරි පුළුවන් දුවෙකුට හරි පුතෙකුට හරි කියන්න මතක් කරන්න කොහොමද මේ කතාව ඉගෙන ගත්තේ කියලා? කවුරු හරි කමන්නයි කියන්නේ පොඩි විනාඩියක්වත් යන්නේ නැහැ. වේලි දෙක තුනකින් කියන්න පුළුවන් කොහොමද නරියා මිදි කන්න බැරි වුණානේ? කමක් නැහැ. නරියෙක් කැලේ ඇවිදගෙන යනවා. ඒ ඇවිදගෙන යද්දී එයාට මම බොහොම කෙටියෙන් කියන්නේ අවශ්‍ය ටික නරියා දකිනවා මේ මිදි වැලක මිදි වල්ලක් ඉදිලා තියෙනවා. හරි පැහැබරයි ලස්සනයි. හොඳට පැහිලා ඉදිලා. ඔයාට තවත් මතකයිනේ අර මේ ගහේ බොහෝ පැණි දොඩම් මෙතේ පැහිලා ඉදිලා බිමට බර වෙලා අතු නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතේ වැඩි එක කඩන අරක ළමයි එහෙම නොවේ අපි මේවත් පෙර පාසලදී ඉගෙනගෙන තියෙනවානේ. ඉතින් මේ වගේ ලොකු අර්ථ තියෙනවා. ඉතින් මේ නරියා දැක්කා මේ වගේ බොහොම අපූර්වවට පැහිලා ඉදිලා බර වෙලා තියෙන පැහැබර මිදිවල්ල දැක්කාම නරියට පොඩි ඉච්ඡාවක් ඇති වුණා මේක කඩාගෙන කන්න. ඉච්ඡාවක් කියන්නේ ඉච්ඡ කියන්නේ අපිට ජනවාරය වෙනවා කිසි ඉච්ඡාවක් නැහැ මට කිසි ඉච්ඡක් නැහැ එහෙම වචන පාවිත වුණා පැරණි ගැමියෝ අතර. ඉච්ඡ කියලා කියන්නේ මේක මාගදී වචනයක්. සූත්‍ර දේශනාවල තියෙනවා. ඉච්ඡානුගත සූත්‍රයකුත් තියෙනවා වෙනම සංයුත්ත නිකායේ ඉච්ඡා සුත්තං කියලා. නාලක සූත්‍රයේ පෙන්නන ඉච්ඡ නිච්ඡ අනිච්ච කියලා එක පෙළට. මේ ඉච්ඡ කියලා කියන්නේ ධර්මනේ කැමැත්ත. ඉතින් මේ නරියට කැමැත්තක් ඇති වුණා ආසාවක් ඇති වුණා. ඒ කියන්නේ ආසාවක්. දැන් අපි දන්න මේ ධර්මයේ තුල දහම තුල කැමැත්ත කියන්නේ ආසාව කියන්නේ තණ්හාව. ඉතින් නරියා මොකද කළේ? නතර වෙලා දැන් මේ මිදි වල්ල තිබ්බේ එයාට කඩා ගන්න කඩන් කන්න පුළුවන් මානයක නෙවෙයි. ටිකක් උඩ තිබ්බේ. මිදි වැලක් කියන්නේ ගහක ඇතිලා යන එකක් නේ. එතන ගහක ඇතිලා උඩට ගිහිල්ලා මේ ටිකක් උඩින් තමයි හැදිලා තියෙන්නේ. ඉතින් නරියට තිබ්බේ එකම ක්‍රමය අනුගමනය කරන්න. එයා දන්න ක්‍රමය. නරියා උඩ පැන්නා. මිදි වල්ල කඩන් කන්න. උඩ පැන්නා. ගොඩක් උත්සාහ කරා වේසුණා. දැන් එයාට හරි වෙහෙසයි කඩා ගන්න බැරි වුණා. ඔන්න මෙන්න මෙතන තමයි පුතේ අපිට අවශ්‍ය කාරණාව තියෙන්නේ. අපිට පෙර පාසලේ ගුරුවරයා අපිට පුංචියට ඔයා දැන්ට වඩා ගොඩාක් පුංචිනේ. ඉතින් ඔයාට පුංචියට උගන්වන්න තියෙන මේ ඊ타මත්ම අර්ථවත් දෙය තියෙන්නේ පාදා ගන්න තියෙන්නේ. අපි ඒ කාරණාය අද සාකච්ඡා කරන්නේ. දැන් අපි මේක දන්නවා. මේක තමයි කතාව. ඊටාම කෙටියෙන් මිදිවල්ලක් දැක්ක නරියා කැලිය ඇවිදගෙන යනකොට ඒක කඩාගෙන කන්න ආසාවක් ඇති වුණා. ඒ ආසාව නිසා නරියා උඩ පැන්න කඩා ගන්න බැරි වුණා. දැන් නරියට මොකද වුනේ? කඩා ගන්න බැරි වුණා මොකද වුනේ? කියන්න බලන්න. ඔයා කතා කරනවා නම් තිත්තයි කිව්වා. ඒ මිදි තිත්තයි කියන්නට ඉස්සෙල්ල නරියට මොකක්ද උනේ? අර ඒකයි දැන් ඇත්තටම දරුවන්ට මේක තේරෙනවා නම් ඔයාට මේක දැන් අද හරි දැනෙනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. ඒකටයි ස්වාමීන් වහන්සේ සාය දරන්නේ.
ඇයි නරියා මිදි තිත්තයි කියලා කිව්වේ? මේ කඩා ගන්න ඔව් හරි. කඩා ගන්න බැරි මෙන්න මේක තමයි අපිට ඕන. කඩා ගන්න බැරි වුණ හින්දා අර කැමැත්ත ඉෂ්ට කරගන්න බැරි වුණානේ. බැරි වුණ වීමනේ. කඩා ගන්න බැරි වීම කියන්නේ තමන්ගේ කැමැත්ත ඉෂ්ට කරගන්න බැරි වීම. ඒ ඉෂ්ට කරගන්න බැරි වුණ හින්දා කඩාගෙන කන්න බැරි වුණ හින්දා නරියට මොකද වුනේ? නරියාගේ හිතට මොකද වුනේ? ලැජ්ජා හිතුණා. ඔව් වැඩිහිටියෙක් උත්තරේ කිව්වා. ලැජ්ජාවක්ත් එනවා මේක ඇති වුණාම. දැන් මේ අපිට ඔන්න බලන්න අපිට වෙන වැඩි ඈ මේ නරියට වෙච්ච වැඩේම තමයි අපිට වෙන්නේ. එතකොට ඒකයි අපි ගන්න ඕන. මොකද්ද නරියාගේ හිතේ ඇති වුනේ? නරියාගේ හිතේ කේන්තියක් ඇති වුණා. තරහක් ඇති වුණා. අන්න බලන්න. නරියා මිදි තිත්තයි කියන්නට ඉස්සෙල්ලා ලැජ්ජාටපත් වෙන්නේ ඉස්සෙල්ලා මේ ඔක්කොමටම ඉස්සෙල්ලා නරියට කේන්තියක් ඇති වුණා හිතේ. අන්න බලන්න හිත වෙනස් වුණා නරියාගේ. දැන් ඔයා හිතන්න ඉස්සෙල්ලම නරියා මිදිවල්ලා දකිත්ති නරියාගේ හිත කොහොම තියෙන්නේ නැද්ද? පුදුම සතුටක් නේද? මිදිවල්ලා. හරි රසයි දැන් කටට කෙලුණනවා. මේ ඒකේ රසය දැනෙනවා. දැන් බලන්නකෝ මෙහෙම මේ හරි මිදි හරි රසයි කියලා කන්න කැමැත්තක් ඇතිලා උඩ පැන්නේ තිත්තයි කියලා දැනගෙනද? තිත්ත නම් ඇයි උඩ පැන්නේ? එහෙනම් දැන් පට්ට බොරුවක් නේද කියන්නේ? මහා බොරුවක් නේද කියන්නේ නරියා දැන් පැන යන්නේ මිදි තිත්තයි කියේ. මිදිවැල්ල නේද බනින්නේ? පුතේ අනේ පව් නේද අහිංසක මිදිවැල්ල. මිදි ඇත්තටම මිදි තිත්තයිද? නෑනේ. එහෙනම් ඇයි මේ නරියට දැන් මිදි තිත්ත වෙලා තියෙන්නේ? කලින් අර කන්න ඕන වෙනකොට කන්න ආස හිතෙනකොට හරි රසයි. හොඳයි. ඒක නිසා උඩ පැන්නා. දැන් මෙතනින් මොකද්ද ඔයාලට හිතෙන්නේ? මොකද්ද මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ? පෙර පාසලේදී කියලා දුන්නද? දැන් මේක මහා ගැඹුරුයි කියලා හිතෙන්න පුළුවන්. හරි. දැන් අපිට පුළුවන් මෙහෙම පුතේ දැන් බලන්න නරියාගේ ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණේ හින්දා එයාට කේන්ති ඉපදුනා. දැන් මේ වගේම පුතේ ඔයාලගේ හිතේ යම් ආසාවක් ඇති වෙලා ඒ ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඔයාට ඊළඟට උපදින්නේ කේන්තිය. නරියට වගේම තමයි. හරිද? කියයිනේ නා. ඔන්න ක්‍රමය. ඔන්න සිද්ධ වෙන වැඩි. දැන් අපිට අපේ ආසාවක් ඕනම ආසාවක් ඇති කරගෙන ඕනම ආසාවක් නිසා අපේ හිතේ හට ගන්න මේක ලොකු කුඩා නෑ වෙනසක්. ඉතින් බලන්න පෙර පාසලේදී චූටි දරුවෙකුට පුංචි දරුවෙකුට ගුරුවරයා හරි අපූර්වවට කියලා දෙනවනේ පුංචිම කාලේ පුතේ ඔයාලගේ හිතේ ආසාවල් හදාගන්න එපා. ආසාවල් හදාගෙන අම්මා තාත්තලාට කරදර කරන්න එපා. ඒ ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ඔයාලට කේන්තියක් එන්නේ හිතට. දැන් බලන්න මේ නරියට වෙච්ච වැඩේ. ඒ කේන්තියක් හිතට ආවොත් ඊළඟට ඔයාට ලෙඩ රෝග ඇති වෙනවා. පරිසරය ඒ කේන්ති සිත කියලා කියන්නේ නරක හිතක්. ඒ නරක හිතේ ශක්තිය නැත්තම් කිරණය විශ්වයට එකතු වෙනවා. එතකොට ගහකොළට හොඳ නැහැ, සතාසිපාට හොඳ නැහැ, විශ්වයේ අනිත් මනුස්සයන්ට හොඳ නැහැ. ඔයාගේ මූණත් නපුරු මූණක් වෙනවා. ඔයාගේ ලේ අපිරිසිදු වෙනවා. ඔයාලට රෝග ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට හරියට වැඩක් කරගන්න බෑ. ඔයා හොඳ නැති කෙනෙක් වෙනවා, නරක කෙනෙක් වෙනවා. ඉතින් දැන් පුතාලා කැමතිද පුතාලා දුර නරක කෙනෙක් වෙන්න? Taman නරක නපුරු කෙනෙක් වෙන්න? කැමති නෑනේ. ඉතින් දැන් මේ විදිහට පෙර පාසලේ ටීචර්ට තිබ්බා හරි අපූර්වවට මේක කියලා දෙන්න. ඉතින් ඔයාට එහෙම කියලා දීපු අය ඇති. එහෙම කියලා දෙන්න ඇති. ඒක තමයි මෙතනින් අපි මේ කතාවෙන් ගන්න තියෙන දේ දරුවන්ට පුංචිම කාලේ පෙර පාසලේදී අන්න බලන්න ලොකුම දහමක් උගන්වනවා. ධර්මය උගන්වන බුදුහාමුදුරුවෝ කියලා දීපු ධර්මය එදා ජන සමාජයේ ගැමියා තුල ගැමි ගුරුවරයා තුල තිබ්බා. ආච්චි සීයා අම්මා තාත්තා ළඟ තිබ්බා. වැඩිහිටියා ළඟ තිබ්බා. තමන්ගේ සුරතල් දරු පැටිය උකුලට අරගෙන ඔළුව අත ගාලා මොනේ ඉඹලා උරුතල් කරලා හරි අපූර්වවට මේ ධර්මය කියලා දෙන්න. මේක තමයි අපේ හෙලකම. මේ හෙලයේ නෑකම මේක. හෙලයේ නෑකම කියන්නේ සිංහලයාගේ නෑකම කියන්නේ දහමත් එක්ක බද්ධ වුණු නෑකම.
හැම වෙලාවෙම කවියෙන්ද සීපදයෙන්ද කතාන්දරයෙන්ද උපහැරණයෙන්ද කියමනෙන්ද හැම තැනින්ම දහම මතු කරලා දෙනවා මතක් කරලා දෙනවා. හරි පුදුම විශ්මිත සංස්කෘතියක් අපිට තිබ්බේ. කොයි වෙලාවකවත් අපිට දහමෙන් තොර ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ නැහැ. කඩේ පිලේ ඥාතියාගේ ගෙදර පාසලේ පන්සලේ මගතොට හැම තැනම දහම් අර්ථ තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ. හමු වෙලා කතා බහ කරන වචන ඒ හැම දෙයක් තුළම ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ කතාන්දරයක් කියලා දීපෑට මම බලන්න දැන් අපි පෞගේ සාකච්ඡාවලදී අපි සීපද ගැන කිව්වා. සීපද කියන එකේ අර්ථය කිව්වා. අපිට මතක ඇති මම ආයෙ මතක් කරලා දෙන්න. සී කියලා කියන්නේ සිරි කියන එක කෙටි කරලා ගත්තේ අර්ථය සිරිපද කියන එක තමයි සිරි කියන එක කෙටි කරලා සී කියලා ගත්තා. ඒතකොට සීපද වුණා. ඉතින් මේ සීපද වල තිබ්බේ සිරි දහම්. සිරි කියන්නේ ධර්මය, සිරිපද කියන්නේ ඒතකොට දහම් පද. ඒතර මේ සීපද වලින් කිව්වේ දහම් අර්ථ. හැබැයි ඒවා වැහිලා තියෙන්නේ. ඒවා දන්නවා, එදා ගැමියා දන්නවා මේකෙන් කියවෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව. හැබැයි අද වර්තමානයේ අපි තමයි දන්නේ නැත්තේ. ඇයි එහෙම වුනේ කියන එක තමයි අපි මේ සාකච්ඡාවල් වලින් පාදා ගන්න ඕන. විශේෂයෙන් අපේ වැඩිහිටියෝ මේ වගේ දරුවොත් එක්ක එකතු වෙලා අපිට මොකද වුනේ? අපේ දරුවන්ට අපිට මේ අපේ ආදි මුතුන් මිත්තෝ ආරක්ෂා කරගෙන පැමිණි මේ හෙළ දහම බුදු දහම අපේ දහම අපිට වර්තමාන යෝගයේ අපේ දරුවන්ට දෙන්නට නොහැකි වෙන්නේ ඇයි? නොහැකි වුණේ ඇයි? අපි මේ පිළිබඳ නොදැනගත්තේ ඇයි කියන එක පිළිබඳව අපි සොයා බලා ගන්නට ඕන. ඒ නිසා අපි ආපහු ආයෙත් සීපද ජනකතා කියමන් ගැටපද මේ වගේ දේවල් එක්ක අපි මේ අඩහෝරාවේ අපි සාකච්ඡා කරනවා දරුවොත් එක්ක සහ වැඩිහිටියොත් එක්ක අපි අපේ සංස්කෘතියට ආපහු යන්නට අපේ හෙළ බොදුකම නැවත ඉස්මතු කරගන්නට පුළුවන්. ඒ සඳහා ඉතින් පින්වත් දරුවනේ දැන් මෙතන තියෙන මනෝවිද්‍යාත්මක කාරණය තමයි මේ අපේ හිතේ මේ විදිහට අපි කැමැත්ත හදාගත්තාම ඒ කැමැත්ත ඉෂ්ට නොවුනොත් අපිට තරහක් එනවා කියන එක. ඒක එක පැත්තක්. හරිද? කැමැත්ත ඉෂ්ට නොවුනොත් තරහක් එනවා කියන එක. දැන් ඔයා දන්නේ නරියට මිදි කන්න බැරුව නරියා මිදි වලට බැන බැන ගියා කියලා විතරයි නේ. හැබැයි ඔය නරියා මට දවසක් හම්බුණා. දැන් අපි එමෙ හිතමු නේද? දැන් ඒ නරියා මෙන්න මෙහෙම කතාවක් කියනවා. තව දවසක් එයාට තව මිදි වල්ලක් හම්බෙලා එයාට ඒත් කන්න කැමැත්ත ඇති වෙලා මෙයා උඩ පැනලා කොහොම හරි ඒක ලේසියෙන්ම කඩා ගන්න පුළුවන් වුණා. මේ නරියා පස්සේ දවසක හම්බෙලා මට කියන කතාව ඒක ඔයා අහලා නැහැ නේ. නරියා මට විතරයි කිව්වේ. දැන් මම අද තමයි ඔයාලට කියන්නේ. හරිද? එතකොට මේ ඔන්න බලන්න මේකේ අනිත් පැත්ත. නරියාට මිදි කන්න පුළුවන් වීම. දැන් ඔයාලා අහන්නේ නරියාට මිදි කන්න බැරි වීමනේ. නරියාට මිදි කන්න බැරි වුණාම නරියාට කේන්ති ගියා. ඒ කියන්නේ දැන් ඔයාට මේකෙන් ගන්න තියෙන ඔයාගේ හිතේ ඇති වෙන ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණාම අනිවාර්යයෙන්ම කේන්ති උපදිනවා කියන්නේ. දැන් මේකේ අනිත් පැත්ත මේ ලෝකේ දෙපැත්තක් තියෙනවානේ. දෙතාවයක් තියෙනවා. හොඳ දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා. සුදු තියෙනවා, කළු තියෙනවා. ඉතින් මේ වගේ හැම දෙයක් තුළම හොඳ නරක කියලා දෙපැත්තක් තියෙනවා. පුළුවන් හැකි නොහැකි කියලා දෙපැත්තක් තියෙනවා. මේ වගේ. දැන් මිදි කන්න නොහැකි වුණා, මිදි කඩා ගන්න හැකි වුණා. දැන් මිදි කන්න පුළුවන් වුණාම නරියට මොකද්ද වෙන්නේ නැත්තේ? එයාගේ කැමැත්ත ඉෂ්ට කරගන්න පුළුවන් වුණාම කැමැත්ත ඉෂ්ට වුණාම මොකද්ද වෙන්නේ නැත්තේ නරියාගේ හිතට? අර මිදි කන්න බැරි වුණාම තරහක් ආවා. මිදි කන්න පුළුවන් වුණාම සතුටක් ඇති. සතුටක්, අභිමානයක්, මාන්නයක් ආවා, උද්දච්චකමක්, උඩඟුකමක් ආවා, ලොකුකමක් ආවා. බලන්න වචන ගොඩක් තියෙනවා. මොනවද? සතුටක්, උඩඟුකමක්, උද්දච්චකමක්, මාන්නයක්, ලොකුකම. කොහොමද මට අරගොල්ලොන්ට පුළුවන්ද එහෙම මිදි කන්න? මං මිදි කඩන් කෑවා මට තමයි ඒක ලැබුණේ. අනිත් අයට වගේ. ඒ අය වගේද මම හොඳට මිදි කාලා ඉන්නේ දැන්. දැන් මෙහෙම සිතක් නරියට ආවද? ඇත්තටම නරියට එහෙම සිතක් ආවද?
නැත්තම් ආමුදුරු හදලා කියනවාද? ඈ මොකද්ද වැඩි හිතෙන්නේ? ඒක කොහොමද තේරුම් ගන්නෙ? ආමුදුරු බොරු කියන නරියුත් හම්බුණා කියනවා. දැන් නරියගේ හිතේ උද්දච්චකමක් ඇති වුණා කියන්නේ. දැන් ඒක කොහොමද බලන්නේ? ඇත්තටම නරියට එහෙම වුණාද කියලා කොහොමද දැන් අපි බලන්නේ? දැන් දුවේ පුතේ ඒක අපි බලන්නේ නරියගෙන් නෙවෙයි මගෙන් තමන්ගෙන්. දැන් තමන්ගෙන්. දැන් අපි කලින් බැලුවානේ තමන්ගේ හිතේ ඇති වෙච්ච ආසාව ඉෂ්ට කරගන්න බැරුණාම හිතට තරහක් ආවා කියලා. දැන් ඔයා මේක අත්විඳලා නැද්ද ගෙදරදී? පුංචි කාලේ ඉඳලා. දැන් අම්මට තාත්තට ඔයා කැමති දෙයක් අරන් දෙන්න කියලා හරි කරලා දෙන්න කියලා හරි කියපු වෙලාවේ ඒක අම්මා තාත්තා කරලා දුන්නේ නැත්තම් එතකොට ඔයාගේ කැමැත්ත ආසාව ඉෂ්ට වුණේ නැහැ කියන එකනේ. එතකොට ඔයාට කේන්ති ගිහිල්ලා ගෙදර පොඩි අමනාපකමක් පොඩි රණ්ඩුවක් ඇති වුණේ නැද්ද? එහෙම අත්දැකලා නැද්ද? ඒක තමයි වෙන්නේ. තේරුණා නේද කියන්නේ? අර ඔයාට එහෙම මේ ඔයා අඬන්නේ නොරුස්සන ගතිය ඇති වෙන්නේ පොඩි රණ්ඩුවක් හදාගන්නේ ඔන්න ඔයාගේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැතුව ඔයාට කේන්ති ගෙවෙන්නේ. දැන් බලන්න නරියට විතරද මේ වැඩේ වෙන්නේ? අර නරියෙක් අල්ලගෙන නරියා උපමා කරගෙන අතාන්දරයක් මාර්ගයෙන් ඔයාගේ පුංචි හිතට පුංචි කාලෙම දුන්නා මෙන්න මෙහෙම නරක වැඩක් ඔයාගේ හිතට වෙන්න ඉඩ තියෙනවා වෙනවා ඒ හින්දා කැමැත්ත ආසාව තණ්හාව හරි ඔව් මම ප්‍රශ්න වෙලාවක් දෙනවා දරුවනේ තව චූටි වෙලාවක් මට දෙන්න. ඉතින් මෙහෙම තමන්ගේ හිතේ නරක නපුරු ලාමක අදහසක් ඇති වෙනවා කියලා, වැරදි අදහසක් ඇති වෙනවා කියලා චූටි කාලේ ඉඳලා චූටිට උගන්වපු එක. මේක අද අපේ වැඩිහිටියා තුලත් බොහෝ වැඩිහිටියන් තුලත් නැති හඳුනා ගන්න බැරි තත්වයකටපත් වෙලා ඒ නිසාම අද වැඩිහිටියාගේ තුරුලට එන දරුවාට මේ දහම් පණිවිඩය දෙන්න කතාන්දරයක් ආශ්‍රයෙන් සහ මේ කතාව කියලා මේ දහම් අර්ථය උලුප්පලා දීලා ඒ දරුවට ඒ ඊටම වැදගත් ධම්මානුධම්ම පටිපදා යෙදෙන ආකාරය පෙන්වලා දෙන්න තිබු අවස්ථාව අපෙන් ගිලීලා ගිහලා තියෙනවා. මේක දෙතා ධර්මයේ දෙතාවේ අනිත් පැත්ත තමයි පින්වත් දරුවනේ වැඩිහිටියනේ මේ නරියට මේ දේ කන්න පුළුවන්. මේ කන්න පුළුවන් වුණාම දැන් ඔයා බලන්න පුංචි දුවේ පුතේ ඔයා බලන්න ඔයා කැමති යමක් අම්මා තාත්තා ඔයාට ඉෂ්ට කරලා දුන්නොත් අර දැන් ආපහු නරියට වෙන වැඩේම ඔයාට වෙන්නේ අර පොඩි ආසාවක් පොඩි මාන්න ගතියක් පොඩි උඩඟු ගතියක් ඇති වෙනවා නේ. දැන් ඔයාට මේ අපි හිතමුකෝ ඔයා ලස්සන ගවුමක් දැකලා අරන් දෙන්න කියලා. අම්මා අරක මට අරන් දෙන්න කියලා කියනවා. දැන් ඒක අරන් දුන්නාම ඔයාගේ හිතේ ඇති වෙනවා පුදුම සතුටක් ඒකේ මැනීමක් ඇති වෙනවා මේ වගේ පොඩි උණගුකමක් ඇති වෙනවා. දැන් එතන මේ දරුවන්ගේ මට්ටමින් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි එහෙම මේ ගවුමක් මහ ගන්න ඕනේ නැද්ද? එහෙම ඇති වෙනකොට අපි සතුටක් ඇති කරගන්න සතුටක් අපේ નિરાයස ඇති වෙන එක හොඳ නැද්ද කියලා? නෑ හොඳයි. හැබැයි මෙතනින් අපි ඉගෙන ගන්න එහෙම නෙවෙයි. අපි මෙතනින් ඉගෙන ගන්නේ අපි ඕනවට වඩා අපේ සීමාවට වඩා අපි උඩඟු වෙන්න මාන්නයක් හදාගන්න ඕනවට වඩා සතුටු වෙන්න එහෙම හොඳ නෑ කියන එක. එතකොට මේක දෙපැත්තක් දෙකක්. ඒ කියන්නේ අපි මේ තණ්හාවකට බැඳුනොත් අපිට කේන්තිය විතරක් නෙමෙයි උපදින්නේ. ඒ තණ්හාවෙන් අපිට මහා මේ අසීමාන්විත මාන්නයක්, අසීමාන්විත උද්දච්චකමක්, සතුටක් මහිච්ච මරිච්ච මේ වගේ බුදුහාමුදුරුවෝ වචන දේශනා කරලා තියෙනවා. පුංචි දරුවන්ට ඒව බර වැඩි. මේ වගේ හිතේ දෙපැත්තක් තියෙනවා. මේකට කියනවා හොඳ පැත්ත සහ නරක පැත්ත. බුදුහාමුදුරුවෝ කියන්නේ අකුසල සහ කුසල කියලා. ඉතින් මේ දරුවන්ට අපි කියන්නේ තමන්ගේ හිතේ පුංචි දුවේ පුතේ ඔයාලා බලන්න ඔයාගේ හිතේ ඇති වෙන සිතුවිලි වල මෙන්න මේ වගේ හොඳ සිතුවිලි සහ නරක සිතුවිලි ඇති වෙනවා. එතකොට මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ? එතකොට අපි මේ නරියට වෙච්ච දෙයින් අපි මොකක්ද ඉගෙන ගන්නෙ? අර නරක නපුරු සිතුවිලි ඇති වෙනකොට ඒ සිතුවිලි අයින් කරේ නැත්නම් අර නරියට වගේ අපිට කේන්තිය උපදිනවා, මාන්නයක් හැදෙනවා. ඒ නිසා අපි නරක නපුරු සිතුවිල්ල ඒ උපදින්න හදනකොටම අයින් කරලා දාන්න. නේද?
නරක සිතුවිල්ල උපදින්න හදනකොටම අයින් කරලා දාන්න ඕන. ඒකයි අපි ඉගෙන ගන්න. ඒකයි අපි තේරුම් ගන්න. ඒ නිසා අපි මේ දෙක දෙපැත්ත අපි මේ විදිහට ඉගෙන ගන්න. ඒ වගේම අර නරියා මේ ගමරාගේ කුකුල් කොටුවේ කුකුල්ලු කන්න කියපු දාසේ ඒත් මේකමයි වෙන්නේ. ගමරාල තඩි පොල්ලක් තියාගෙන රැකගෙන ඉන්නවා දැක්කහම නරියාගේ අර මේ ආසාවෙන් යාවේ කුකුල්ලු කන්න කැමැත්ත ඒක මේ තඩි පොල්ලක් එක්ක ගමරාලා ඉන්නවා දැක්කහම රැකගෙන එක පාටම යාට කේන්ති හැදුනා. කේන්ති හැදුනා. කේන්ති ඇඳලා එදාත් නකුට හංගගෙන මේ ගමරාලට බැන බැන කැලේ අස්සට රිංගගෙන ගියා. ඉතින් මෙන්න මේ වගේ අපූර්ව කතන්දර ආශ්‍රයෙන් වාට ඒ කියලා දුන්නේ මේ අය හිතේ වෙනසක් ගැන හිතට සිද්ධ වෙන දේ තමන්ගේ හිතේ සිද්ධ වෙන දෙයක් පිළිබඳව තමයි මේ විදිහට මේ කියලා දෙන්නේ. ඉතින් මේ වගේ මේක තමයි මූලිකම පණිවිඩය මූලිකම දේ නරියා මිදිකාපු කතන්දරෙන් අපිට ඉගෙන ගන්නට තියෙන්නේ. මම ඔයාලට කියන්නට ඕන අපේ සම්බන්ධතාවය ගිලිහුණොත් කට්ටුනොත් නැවත ඒ ලින්ක් එකෙන්ම සම්බන්ධ වෙන්න. අපිට දැන් මෙතන ඉඳලා පුළුවන් ඔයාලට මාත් එක්ක කතා කරන්න, ඔයාලගේ ප්‍රශ්න අහන්න. ඔයාලා දන්න තව මේ වගේ සිදුවීම් තියෙනවා නම්, මේ වගේ ආදර්ශයන් තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන්. අද දවසේ අපි කියන කියමනේ අර්ථයත් පැහැදිලි කරන්නට තව තියෙනවා. ඒකත් පැහැදිලි කරන ගමන් ඔයාලට තියෙන ප්‍රශ්නත් මාත් එක්ක සාකච්ඡා කරන්නට පුළුවන්. ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ වගේම මට යොමු වෙලා තියෙන ප්‍රශ්න වලටත් සරින් සරේ මම අරගෙන එකින් එක උත්තර දෙන්නටත් අදහස් කරනවා. හොඳයි. දැන් ඔයාලට මම මේ කියපු දෙපැත්ත තේරුණාද? මේ කියපු කාරණා දෙක තේරුණාද දෙපැත්ත? මොනවද ඔයාලට තේරුණේ? අවසරයි ස්වාමින් වහන්සේ. ඔව්. නරියා උපමා කොට අපි නේද මිදි කෑවේ? හරියට හරි. අන්න බොහොම සතුටුයි දුවේ. හාමුදුරුවෝ ගත්ත උත්සාහය පිළිබඳව සතුට වෙන්න පුළුවන්. මේ නරියාගෙන් පෙන්නන්නේ අපි ගැන, මම ගැන. නරියාගෙන් පෙන්නන්නේ තමන් ගැන. එතකොට මේ අපි මිනිස්සෙක් අපි නරියෙක් වෙන්න ඕනේ නැහැ නේද ඔය පුතේ? නේද? අපි නරියෙක් වෙන්න ඕනේ නැහැ. අපි එහෙනම් අපි කේන්තිය ගත්තොත් අපි නරියෙක් වෙනවා. නරක සතෙක්. නරියා කියන්නේ කපටි සතෙක් නේ. නරියා කියන්නේ සතෙක් තිරිසනෙක්. ඉතින් අපි තිරිසන් මට්ටමට වැටෙනවා අපි කේන්තිය ගත්තොත්. තණ්හාව, රාගය, ද්වේෂය, මෝහය හදාගත්තොත් අපි තිරිසන්. අර තිරිසන්ව අනුගමනය කරන සිතවිලි අනුගමනය කරමින් අපි මනුස්ස රූපය ඇතුලේ ඉඳගෙන මිනිසෙක් වුණාට තිරිසනෙක් බවට පත් වෙනවා. ඒකින්ද එහෙම වුණොත් අපි මැරිලා ගිහිල්ලා තිරිසන් જાතියේ උපදින කෙනෙක් බවට පත් වෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මතක තියාගත යුතු කාරණේ තමයි පුංචියට මතක තියාගත යුතු කාරණේ තමයි කිසි විටකත් මගේ හිතේ ඕනකට වැඩි ආසාවක් තණ්හාවක් නම් ඇති වෙන්න දෙන්නෙම නැහැ. ඇති වෙනකොටම අපි ඒක අයින් කරලා දානවා. දුවේ පුතේ මේ විදියට අපිට අපි අම්මලා තාත්තලාට අපිට ආච්චිලා සීලාට පුංචි කාලේ ඉඳලා මේ වගේ අපිට දහම දැනගන්න ඉගෙන ගන්න ලැබුණා නම් අපේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඇත්තටම මාර්ගඵල ලබලා මේ ක්‍රමයේ ප්‍රායෝගික අනුගමනය කරලා මේ සංසාර දුක නිමා කරලා. ඉතින් ඒ නිසා අපි ඔබට කියන්නේ පින්වත් දරුවනේ ඕගොල්ලෝ හරි වාසනාවන්තයි පින්වන්තයි. මොකද ඒකට හේතුව දැන් මේ විදියට මේ ධර්මයේ මේ අපේ යට ගියාව මතුවෙලා අපේ දහමේ අගය දහමේ වටිනාකම පුංචි කාලේ ඉඳලම අපිට ලබා ගන්නට පුළුවන් වාතාවරණයක් පසුබිමක් දැන් උදා වෙලා තියෙනවා. ඒ නිසා ඒකෙන් ප්‍රයෝජන අරගෙන මෙවැනි පුංචි කාලේ ඉඳලම මේ රත්තරන් දූදරු පුරුදු වෙන්න. තමන්ගේ හිතේ කොයි වෙලාවකවත් නරක නපුරු සිතුවිල්ලක් ඇති වෙන්න දෙන්නේ නැහැ. දෙමව්පියන්ට බොහොම ගෞරවයෙන් ආදරෙන් ඒගොල්ලෝ දෙන උපදේශ අනුව ඒගොල්ලොන්ගේ රැකවරණය යටතේ ඒගොල්ලොන්ගේ ඇස්මානිය රැඳී ඉඳමින් කටයුතු කරලා ඕගොල්ලෝ හොඳින් ඉගෙනගෙන මේ ධර්මයත් හොඳින් ප්‍රගුණ කරගෙන මේ ජාතියේම සංසාර දුකිනුත් ඈතර වෙන්නට කටයුතු කරගන්න පුළුවන් කියන පුංචි සිතුවිල්ල ලොකුවට ධර්මයේ
නොතේරුණාට මේ ජාතියම මේ සංසාර දුක ඉවර කරන්න පුළුවන්. නැත්තම් නිවන් දකින්න මේ ජාතිය තුලම පුළුවන්. ඒකට කළ යුතු පළවෙනිම කාරණාව තමයි හිතේ තණ්හාවක් ඇති වෙන්න දෙන්නේ නැතුව කටයුතු කරනවා කියන එක. එහෙනම් තණ්හාව කියන එක ඇති වෙන ආකාරය කොහොමද කියන එක දැන් අපි මේ කතාන්තරයේ ආශ්‍රයෙන් අපි මේක මේ වගේ කතාන්තර ආශ්‍රයෙන් අපි හොඳින් ඉගෙන ගත්තා. ඊළඟට අපි අද අපේ දවසේ කියමන දෙසට අපි හැරෙනවා. අද අපේ දවසේ කියමන තමයි මේකත් එක්ක අපි වැඩිහිටියෝ දන්නවා මේ ජන සමාජයේ තුලදී අපිට මේ වැඩිහිටියෝ බනිනවා යම් වදනක්. මේ වදන කියලා අපිට බනිනවා. මේක බැනුමක්. 6-4 දන්නේ නැති කෙනා කියලා බනිනවා. දැන් ඔක බනිනකොට 6-4 දන්නේ නැති එකක් කියලා එහෙම තමයි බනිනවා. බනිනකොට බනිනකොට එහෙමයි බනිනවා. 6-4 දන්නේ නැති එක කියලා බනිනවා. වැඩිහිටියෝ. එහෙම බැනලා තියෙනවද ඔයාලට? ආච්චිලා සීයලා වගේ අය බැනලා තියෙනවා. 6-4 දන්නේ නැති එක කියලා බැනලා තියෙනවද? දැන් නම් ඒක ටිකක් අඩු ඇතිනේ. අපේ අම්මලා තාත්තලා වැඩිහිටියොන්ට නම් මෙහෙම බැනලා තියාලගේ වැඩිහිටියෝ. දැන් අද අපි මෙතනින් මතු කරන්නේ මේ 6 සහ 4. 6 සහ 4 කියන්නේ මොනවද කියන්නේ? 6-4 දන්නේ නැති එක. දැන් අපිට බණින්නේ 6-4 දන්නේ නැහැ කියලානේ. එහෙනම් ඉතින් ආයෙ අපිට එහෙම බණින්න බැරි වෙනවා. අද අපි 6-4 මොකක්ද කියලා දැන් අපි ඉගෙන ගන්නවා. මෙතන 6 කියලා කිව්වේ ඔයාට. 6 කියලා කිව්වේ ඔයාට. ඔයාට කියන්නේ තමන්ට කියන්නේ. ඒ කියන්නේ දැන් තමන් කියලා කියන්නේ කොටස් 6ක එකතුවක්. දුවේ පුතේ ඔයා කියලා කියන්නේ කොටස් 6ක එකතුවක්. ඒ කොටස් 6 එකට එකතු වෙලා තියෙනකොට තමයි ඔය මම කියලා ඔයා කියලා ඔයා දකින්නේ. ඔය කොටස් 6 අපි වෙනම ගලවලා බලමුද? ඔයාගේ කොටස් 6 ගලවලා බලමුද? කැමතිද? ගලවන්න කොටස් 6 ගලවන්න කැමතිද කවුරු හරි? එතකොට ඔයා කෑලි ගොඩක් වෙනවා. කෑලි 6ක් වෙනවා. කමක් නැද්ද මං ගලවන්නද? ඇහැ කන නාසය දිව ශරීරය මනස මොනවාද කොටස් 6? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන්නේ අපේ හිත. මේ වගේ කොටස් 6ක්. මේ කොටස් 6 එකතුව තමයි මේ ටික එකට තියෙනකොට තමයි මම කියලා කියන්නේ. එතකොට මේක දන්නේ නැහැ කියලා නේ බනින්නේ. මාර කතාවක් නේ. මොකද අපි දන්නේ නැත්තේ. මම දන්නවනේ. හැබැයි බලන්න මම කියලා කිව්වත් මගේ ශරීරයේ කොටස් 6ක් වුණත් මේක දන්නේ නැහැනේ. තුම වැඩක්. මේක දන්නේ නැහැනේ. මේක දන්නේ නැති හින්දා තමයි දැන් අර අපිට බනින්නේ. තේරුණාද? දැන් මේක දන්නේ නැති හින්දා දැන් අපිට බනිනවා මේ 6-4 දන්නේ නැද? දැන් 4 ගැන තාම කිව්වේ නෑ. මේ 6ත් එක්ක බද්ධ වුණු ඊටාම වැදගත්. අන්න එතන තමයි මෙතන මනෝවිද්‍යාත්මක ස්වරූපය තියෙන. ඒ කියන්නේ අපි දැනගත යුතු කාරණාව තමයි මේ 6ත් එක්ක බද්ධ වෙලා තියෙන 4. මේ 6 සහ 4 කොහොමද ඒකට බද්ධ වෙන්නේ? ඒක දන්නේ නැහැ කියලා මොකද්ද මේ අපිට උපහාසයෙන් මේ බයින බැනුම? ඒක මොන වගේ අර්ථයක්ද ඒ තුල තියෙන්නේ කියන එක තමයි අපිට ඊටාම වැදගත් වෙන්නේ. දැන් ඔයා මේක අපේ වැඩිහිටියෝම ඔයාලයිම මේකට අහලා ඇති 6-4 කියලා කිව්වම අර 4ට සතර අපාය 6ට දිව්‍ය ලෝක 6 කියලා. මෙහෙම අර්ථයකුත් තියෙන සමාජෙ. මෙහෙම ඔයා අහලා ඇති. ඉතින් මිනිස්සෙක් විදියට අපි දිව්‍ය ලෝක පිටමදව දැනගෙන වැඩක් වෙන්නේ නැහැ. ඇයි වැඩක් වෙන්නේ නැත්තේ කියලා ආම්දුරු දැන් ඔයාට පැහැදිලි කරනවා. එතකොට සතර අපාය ගැන දැනගෙන අපිට වැඩකුත් නැහැ. ඒ ඇයි කියලා ආම්දුරු ඔයාට පැහැදිලි කරනවා. ඔයාට ගැටලුවක් තිබ්බොත් ඔයාට අහන්න පුළුවන්, චැට් කරන්නත් පුළුවන්. 6-4 දිව්‍ය ලෝක 6යි සතර අපායයි කියලා දැනගෙන නම් අපිට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් ඒක මේ හොඳ නරක කියන දෙක දෙපැත්ත දෙතාවය තුළ අපි මේක කොහොමද දන්නවා? හොඳ දෙයට දිව්‍ය ලෝක උප්පත්තියක්, නරක දෙයට සතර අපාගත උප්පත්තියක් අපිට සිද්ධ වෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් අපි මේ පිළිබඳව දන්නවා.
එහෙනම් මෙතන මේ කියන 6 4 මොකක්ද? දැන් අපි එදා මෙදා තුර දන්න 6 4 තමයි ඒ සමාජයේ පවතින. හැබැයි ඒ 6 4 තුල ලොකු දෙයක් අපිට හඳුනා ගන්න ධර්මතාවයක් අපිට තේරුම් ගන්න හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ 4 කියලා කියන්නේ දැන් 6 පිළිබඳව අපි දැනගත්තා. 4 කියලා කියන්නේ ඔන්න දැන් මට ඔයාලට කියන්න පුළුවන් මම හරි ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්කෝ. දැන් ඔයාලා මගෙන් ප්‍රශ්න අහන්න නැනේ. මේ 6න් මම කියන ඇස, කන, නාසය, දිව, ශරීරය, කාය. ශරීරය, මන. ඇස, කන, දිව, ශරීරය, ඇස, කන, නාසය, දිව, කාය, මන. නැත්නම් කායයට තමයි ශරීරය කිව්වේ, කාය, මන. මෙතන 6යි. මේ 6න් ගන්න තියෙන ප්‍රයෝජන මොනවාද? මේ 6න් ගන්න තියෙන ප්‍රයෝජන මොනවාද? මේ 6න් ගන්න තියෙන ප්‍රයෝජන කොච්චරක්ද? දැන් ඔයාලා කියන්න බලන්න. එක එක්කලා නැත්තම් කාට chat කරන්නත් පුළුවන්. 6 4 අපි 6 දන්නවා ඇස කරන ආසෙදිය සයිද මනසෙන් සිතීම මනසෙන් සිතීම ඔබම හොඳයි චතුරාර්ය සත්‍ය ඒකේ ප්‍රතිඵලය මේකේ ප්‍රතිඵලය ඇසෙන් පෙනීම බොහොම හොඳයි අන දෙකක් දැන් මතු වුණා ඇහෙන් දකිනවා මනසින් මතක් කනෙන් අහනවා හරියට හරියුත්තේ නාසයෙන් ගඳ සුවඳ දැනීම ඒකට කියනවා දැනීම කියලා කනෙන් ඇසීම හරි එහෙනම් මෙතන මේ 6න් ගන්න තියෙන ප්‍රයෝජන 4යි පුතේ හරිද ඔන්න අපි බලමු මේ ප්‍රයෝජන 4 ඇහෙන් දකිනවා කනෙන් අහනවා නාසයෙන් දිවෙන් ශරීරයෙන් දැනෙනවා ඒ තුනෙන්ම දැනෙනවා එක ක්‍රියාවක් එක වගේ ක්‍රියාවක් වෙන්නේ දැනෙනවා නාසයෙන්ුත් ගඳ සුවඳ දැනෙනවා දිවටත් රස දැනෙනවා ශරීරයටත් ස්පර්ශ දැනෙනවා එන මේ තුනටම දැනෙනවා හරිද ඇහෙන් දකිනවා කනෙන් අහනවා නාසයෙන් දිවෙන් ශරීරයෙන් දැනෙනවා මනසින් මතක් කරනවා හරිද 4 ඔන්න 4 මේ ආයතන 4න් මම ගන්න ප්‍රයෝජන 4 ඕක දන්නේ නැහැ ඕක දන්නේ නැති එකානේ එහෙමයි බනින්නේ ආය 4 දන්නේ නැති එකා කියලා බනින්නේ මේ තමන් ගැන දන්නෙත් නැහැ තමන්ට කරන්න තියෙන වැඩේ පිළිබඳව දන්නෙත් නැහැ කියන්නේ ගන්න තියෙන තමන්ගෙන් තමන්ට ගන්න තියෙන ප්‍රයෝජනේ දන්නෙත් නැහැ කියන්නේ හරිද එතකොට මොකද්ද මේ ප්‍රයෝජනේ මේ තාම මම තේරුන්නේ නැහැ මේ බනින්නේ මොකක්ද මේ බනින්නේ මේ මොකද්ද දැන් මොකද ඇහෙන් මේ බලන්න මම දන්නේ නැද්ද ඒකද මේ කියන්නේ කනෙන් අහන්න දන්නේ නැද්ද නාසයෙන් දෙන ශරීරයෙන් විඳින්න දන්නේ නැද්ද මනසෙන් මතක් කරගන්න දන්නේ නැද්ද දන්නවනේ ඒ එහෙම වෙනවනේ මොකද්ද එහෙනම් මේ දන්නේ නැහැ කියලා බනින්නේ මෙතන රහසක් තියෙනවනේ නේ මෙතන මොකක් හරි තියෙන්න ඕන අපිට නොදන්න දෙයක් එහෙනම් මෙහෙම බනිනකොට යම් වැඩිහිටියෙක් අපිට පුංචි දරුවෙකුට මෙහෙම බනිනකොට එයාට ඇත්තටම කේන්ති එන්න ඕන කේන්ති එනවද නැත්තම් මේ මොකද්ද ඒ කිව්වේ මොකද්ද මං 6 4 දන්නේ නැහැ කියන්නේ එහෙම අහන්න නේද ඕන දැන් අපේ හෙළයෝ එහෙම ඔව් අපි තාගලේ 4 6 අපි හඳුනාගත්ත 6 කියන්නේ අපේ ආයතන ධර්ම 6 ඒ කියන්නේ සමස්තේ කොටස් 6ම එකතු වුණා මම එයින් ගන්න ප්‍රයෝජන 4යි දකින්නවා අහනවා විඳිනවා මතක් කරනවා කියන එක මේක බුදුහාඳුරෝන්ගේ වදනින් කියනවා නම් බුදුහාඳුරෝ කියන්නේ චතුසු වහරේසු කියන ධර්මතාවය ඒ කියන්නේ මේ දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත ඔන්න දුවේ පුතේ දහම් වචනයක් බුදුහාමුදුරුවෝ මේ 4ට කියපු ආකාරය ඒකත් හොඳයි ඉගෙන ගන්න අමාරු නෑ දිට්ඨ කියලා කිව්වේ දකින්නවා ඇහෙන් දකින්නවා දිට්ඨ සුත කියලා කිව්වේ සෝතේට කනට අහනවා සුත අහනවා මුත කියලා කිව්වේ නාසයට දිවට
දිවට ශරීරයට දැනෙනවා මුත එතකොට මේ තුනටම දිවට නාසයට ශරීරයට දැනෙනවා දැන් ඒක ගැන දන්නවා එතකොට විඤ්ඤාත කියලා කිව්වේ මනසට සිතට මතක් වෙනවා විඤ්ඤාත ලේසි දැන් මට කියන්න දුවේ පුත මේ බුදුහාමුදුරුවෝ කියපු ධර්මය ඔයාලට අමාරුයි අපහසුයි පොඩි දරුවන්ට තේරෙන්නේ නැහැ දරුවන්ට බණ කියලා වැඩක් නැහැ කියලා කිව්වේ කවුද ඔයාට එහෙම අදහසක් ඔයාට දීලා තියෙන්නේ කවුද බලන්නකෝ මේ නිවන් දකින්න තියෙන ලොකුම දහමක් හරි ලේසි මම කියලා කෙනෙක් ඉන්නවා එතන කොටස් මගේ කොටස් 6ක් තියෙනවා ඒක මගේ ළඟමයි තියෙන්නේ පුංචිම දරුවෙකුණත් ඒක දන්නවා ඇහැ කන නාසය දිව ශරීරය මන මේව තියෙනවා කියලා දන්නවා මන කියන්නේ හිතනේ අපිට හිතන දේවල් තියෙනවා හිතේ ඊළඟට ඇහෙන් දකින්න කනෙන් අහනවා නාසයෙන් දිවෙන් රසයෙන් දැනෙනවා මනසින් මොකක්ද දන්නවා ඊළඟ කොටස තමයි මේ මොකද්ද මේ කියන්නේ අන්න ඇහෙන් දකින්නකොට ඔන්න පුතේ ඔන්න හොඳට මතක් කරගන්න දැන් අව නරියත් අපි අල්ලගමු මෙතෙන්දී අපි නරියනේ අල්ලගන්නේ නේ අපි නරියව අල්ලගමු ඇහෙන් දකින්නකොට මොකද වෙන්නේ අපිට ඔන්න 6-4 දන්නේ නැති හැටි මේ කියන්නේ ඔන්න දන්නේ නැති කාරණාව ඇහෙන් දකින්නවනේ ඒක අපිට පුරුදුයි අපි දන්නවා ඇහෙන් දකින්නවා හරි ඇහෙන් දකින්නකොට මොකද අපිට වෙන්නේ නරියා ඇහෙන් මිදිවල්ල දැක්කා ඊර්ෂ්‍යාව ආසාවක් ඇතිවීම හරියට හරි ආසාවක් ඇති ඇහෙන් දකින්නකොටම නරියා ඇහෙන් මිදිවල්ල දකින්නකොටම එකක් තමයි ආසාව ඇතිවීම දුවේ පුතේ ආසාව විතරද ඇති වෙන්න පුළුවන් දැන් අපි දෙතාවයක් කියවනේ දෙකක් දෙපැත්තක් කියවනේ ඒ කියන්නේ ආසාව කියන්නේ නරක පැත්ත ඉතින් නරක සිතුවිල්ලක් විතරද කෙනෙකුට ඇති වෙන්න පුළුවන් නෑනේ හොඳ සිතුවිල්ලත් ඇති වෙන්න පුළුවන් ස්වාමීන් ඔව් ඊර්ෂ්‍යා වෛරය ඔය ඊර්ෂ්‍යා වර්ගය එන්නේ පුතේ අර මේ ආසාව ඇති වුණාම දෙවෙනි වටනේ අය අර ආසා නරියට ආස හිතුණා ඒක ඉෂ්ට කරගන්න බැරුණා තමයි ඊර්ෂ්‍යාව තරහා වෛරය ක්‍රෝධය පටිඝය කියන ඔක්කොම එන්නේ පස්සේ අර ආසාව ඉෂ්ට කරගන්න බැරුණා ඒකට බාධා කරොත් කවුරු හරි දැන් ඔයාගේ වැඩකට කවුරු හරි බාධා කරොත් ආසාවෙන් කරන වැඩකට කවුරු හරි බාධා කරොත් ඔයාට තරහක් ඒ වගේ එතකොට දැන් ඔන්න ඇහෙන් දකින්න එකකට දෙකක් උපදිනවා එකක් තමයි ආසාව උපදිනවා අනිත් එක තමයි ආසාවක් නැතිකම උපදිනවා දෙපැත්තනේ අර අපි නිකන් ඔයා ඉස්කෝලේ ඉගෙන ගන්න මේ විරුද්ධ පද කියලා එහෙම හිතන්නකො ඉස්කෝලේදී විරුද්ධ පද කියලා ඉගෙන ගන්න එහෙම හිතන්න ආසාව ඇති වෙනවා නම් යමක් කෙනෙක් දකිනකොට ආසාව ඇති වෙනවා වගේම හිතේ තවත් කෙනෙක්ගේ හිතේ මේ ආසාව නැති ආසාවෙන් නැති සිතක් ඇති වෙන්නත් පුළුවන් එහෙම ආසාවක් නැහැ ඒක දැක්ක තමයි හරි දැක්කා දැන් බලන්නකො අර නරිය මිදිවල්ල දැක්කා නරියගේ ඇහැටනේ දැක්කේ මිදිවල්ල ඒක ඇහි ප්‍රශ්නයක්ද නරියගේ ඇහි ප්‍රශ්නයක්ද මිදිවල්ලක් දැකපුද නෑනේ ඇහැ පේන්නේ බෑ ඇහැ පේන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඇහැ පේන එක ප්‍රශ්නයක් නෙවෙයි දැන් මිදිවල්ල ප්‍රශ්නයක්ද මිදිවල්ලේ ප්‍රශ්නයක් නෑ ඒක ස්වභාවයක්. එහෙනම් දැන් මිදිවල්ල ප්‍රශ්නයක්වත් නෙවෙයි. මිදිවල්ල දැකපු නරියාගේ ඇහැ ප්‍රශ්නයක්වත් නෙවෙයි. නරියාගේ හිතේ ප්‍රශ්නයක් ගන්න බලන්න. නරියාගේ හිතේ ප්‍රශ්නයක් ඉපදුණා. අර තණ්හාවක් ඇති වෙන ආසාවක් ඇති වෙන. ඒක ඇති උනේ ඇහේද? ඒක ඇති උනේ මිදිවල්ලේද? ඒක ඇති උනේ නරියාගේ හිතේ. එහෙනම් අපිත් 6-4 දන්නේ නැති එකක් කියවන්නොත් නෑ. ඇහෙන් රූපයක් දකිනකොට ඇහෙන් අපි යමක් දකිනකොට ඇහෙන් අපේ යාළුවෙක් දකිනකොට ඇහෙන් අපේ මොන හරි භාණ්ඩයක් දකිනකොට මොන හරි දෙයක් දකිනකොට අපේ ඥාතියෙක් දකිනකොට අපේ හිතට ඇති වෙනවා හිතටයි ඇති වෙන්නේ ඇහැට නෙවෙයි ඒ දකපු කෙනාටත් නෙවෙයි මට මගේ හිතට ඇති වෙනවා එක්කෝ මම අකමැති කෙනෙක් නම් තරහ ඇති වෙනවා මම කැමති කෙනෙක් නම් ආදරයක් සෙනෙහසක් සතුටක් ඇති වෙනවා අන්න දෙපැත්ත අන්න දෙකයි අන්න හිතේ දෙකක් උපදින හැටි එහෙනම් මෙහෙම ඉපදුනේ ඇයි මෙයා හොඳයි මෙයාට කැමති මේකට මං ආසයි මෙහෙම කියලා අපි අර නම් කරගෙන තියෙනවා හඳුනගෙන තියෙනවා
මෙන්න මේ නිසා. ඉතින් මෙතන තමයි ලොකු ගැඹුරු ධර්මතාවයක් තියෙන්නේ. සමහරවිට මෙතෙන් දරුවන්ට මේ සාමාන්‍ය අර්ථයක් සරල අර්ථයක් තමයි වැටහෙන්නේ තේරෙන්නේ. මෙන්න මෙහෙම එකක් වෙනවා කියලා දරුවෝ මතක තියාගත්තොත් ලොකුම ජයග්‍රහණයක් දුවේ පුතේ. යමක් දකින්නකොට හිතේ දෙකක් උපදින්න පුළුවන් කියලා. ඒ එකක් තමයි නරක සිතක් උපදින්න පුළුවන්. අනිත් එක තමයි ඒ නරක සිත නැතුව හොඳ සිතක් උපදින්නත් පුළුවන් කියන මෙන්න මේ සරල සාමාන්‍ය අර්ථෙත් වයසේ හැටියට දැනගත්තා නම් ඒක ලොකුම දෙයක්. අන්න එහෙම වුණොත් ඔයාට 6-4 දන්නේ නැති එකා කියලා බනින්න නම් පුළුවන් වෙන්නේ නෑ. ඔයා දන්නවා 6-4 මොකද්ද මේ 6-4 මැනවින් දන්නවා කියන්නේ? ඇත්තටම නිවන් දකින්න හැටි දන්නවා. ඒ කියන්නේ හිතේ උපදින දේ දන්නවා. හිතේ උපදින දේයින් දුක උපදින බව දන්නවා. ඒ දුකට දුක බයක් බරක් බැම්මක් කියලා හඳුනාගෙන එහෙනම් ඒක දුරු කළ යුතුයි, දුරු කළ හැකි මේක මමම මා විසින්ම හදා ගන්නවා කියලා හඳුනාගෙන ඒක අයින් කරලා දානවා. මෙතන කිව්වේ කරුණු 4ක්. එතනත් මේකට කියනවා චතු අරිය සත්‍ය කියලා. දුක හඳුනාගත්තා, දුකට හේතුව හඳුනාගත්තා, මේක අයින් කරන්න ඕන, අයින් කරන්න පුළුවන් කියලා හඳුනාගත්තා. නිරෝධය, ඒකට ක්‍රමය මාර්ගය අපි හඳුනාගත්තා. මොකද්ද මාර්ගය දැන් පුතේ? ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, දිවට, නාසයට, ශරීරයට යම් ස්පර්ශයක්, යම් දැනීමක් දැනෙනකොට මේ දෙක තමයි උපදින්න පුළුවන්. මනසට යමක් මතක් වෙනකොට මේ දෙක තමයි උපදින්න පුළුවන්. මොකද්ද උපදින්න පුළුවන් දෙක? හොඳ සිතවිල්ලකේ නරක සිතවිල්ල. නැත්නම් අකුසල සිතවිල්ලකේ කුසල සිතවිල්ලකේ කියන දෙකෙන් එකක් තමයි උපදින්නේ. එතකොට අකුසල සිතවිල්ලක් ඉපදුනොත් අපි එතන මේක අත්හැරලා දානවා. කුසල සිතවිල්ලක් ඇති වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙම පාවිච්චි කරනවා. අකුසල සිතවිල්ලක් ඇතුනොත් පාවිච්චි කරන්න නරකයි. මොකද අපිට දුක උරුම වෙන නිසා සංසාර ගමන අපිට තව ගිග්ගැස් වෙන නිසා. අන්න 6-4. ඔන්න දැන් 6-4 දැනගෙන තමයි භාවිතා කරන්නට ඕන. ඉතින් පුංචි දරුවෝ සම්බන්ධව නිසා මීට වැඩි ලොකු විග්‍රහයකට ඒ සම්බන්ධව යන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ඕන මේ දෙයින්. මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා දුව පුතේ. දැන් ඔයාට වැඩි හිටියෝ 6-4 දන්නේ නැති එකා කියලා බනින්න එකද හොඳ, බනින්නේ නැති එකද හොඳ? ඈ 6-4 දන්නේ නැති එකා කියලා බනින එකද හොඳ, බනින්නේ නැති එකද හොඳ? බනින එක හොඳයි ස්වාමීන් වහන්සේ. බනින එක හොඳයිනේ. ඒක බැනුමක්ද? අපි කියන්නේ බනිනවා කියලා බැනුමක් නෙවෙයි. මේ මොකද්ද මේ කියන්නේ? බන කියන්නේ මේ. බනක් කියන්නේ බනක් මතක් කරලා දෙනවා. පොඩ්ඩක් සැරට මතක් කරලා දෙනවා. ඇත්ත සැරට මතක් කරලා දෙන්න ඕනේ. ඇයි? සැරට මත බුදුහාමුදුරුවෝ සමහර තැන්වල සැරට මතක් කරා. ටිකක් සැරට කියපු තැන් තියෙනවා බුදුහාමුදුරුවෝ සමහර බොහොම කරුණාවෙන් බොහොම කාරුණිකව කියලා දීපු තැන් තියෙනවා. අය ඉන්නවා. සමහර අයට ටිකක් සැරට කියලා දෙන්න ඕනේ. එහෙම තැනුත් තියෙනවා. එහෙනම් ඔයා ටිකක් අකීකර වුණොත්, මුරණ්ඩු වුණොත්, ඔයාට බුදුහාමුදුරුවෝ අමතක වෙලා ගියොත්, ඔයාට බුදුහාමුදුරුවෝ කියපු ශ්‍රී සද්ධර්මය අමතක වෙලා ගියොත්, ඔයාට පොඩ්ඩක් සැර වෙලා කියලා මතක් කරලා දෙන්න ඕනේ. ඒක තුල තියෙන්නේ පුදුම කරුණාවක්. එහෙනම් වැඩිහිටියෝ අපිට පොඩි තරවටුවක් කරාම, අවවාදයක් දුන්නාම අපි උරණ වෙන්න නරකයි. අපිට කේන්ද්‍ර සිතක් උපදින්න නරකයි. එතනම අපි නරක කෙනෙක් බවට, අන්න එතෙන්දී අපි නරක කෙනෙක් බවටපත් වෙනවා. එතෙන්දී අපි තව සැරයක් නරක කෙනෙක් බවටපත් වෙනවා. එනිසා අපිට මේ අපි හැබැයි අපේ වැඩිහිටියොත් දැනගන්න ඕන මේ වගේ ධර්ම අර්ථයෙන්ම දරුවන් හික්මවන්න සහ දරුවන්ට අවවාද අනුශාසනා කරන්න. ඒකට අපි කිව්වේ අපේ පැරණි අපේ ඉහළ භාෂාවේ ඒකට කිව්වේ දඬුවම කියලා නෙවෙයි, අවවාද අනුශාසනාව කියලා. අනුශාසනාව, අවවාදය, අනුශාසනාව. දඬුවම නෙවෙයි. දැන් වර්තමාන සමාජයේ තමයි මේක දඬුවම් කියලා එහෙම තරවටු දඬුවම් මේ වගේ එකක්. අපේ හෙළ සංස්කෘතියේ මේකක් තිබ්බේ නැහැ. මේ මඟ පෙන්වීමක් තිබ්බේ, අවවාදයක් අනුශාසනාවක් තිබ්බේ. මේ වගේ තව අපේ කියමන් ආශ්‍රයෙන්, බැනුම් ආශ්‍රයෙන්, බැනුම් ස්වරූපයේ කියමන් ආශ්‍රයෙන් තියෙන විවිධ කියමන් තියෙන ඒවා අපි එක සතියකට එක බැගින් ඉස්සරහට සාකච්ඡා කිරීමට ගන්නවා. හොඳයි, දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම පාසල් ශිෂ්‍යාවක්. මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ, චතුරාර්ය සත්‍ය යථාභූතව දැනදැකගත්තන් පස්සේ අපිට
පුළුවන් නේද ආයතන 6 ඉන්ද්‍රියක් බවට පරිවර්තනය කරගන්න. ඔට්ටෝ ඒක දැන දැකගෙන අපි මේ ආයතන මේ 6 4 අපි හරියට දැනගෙන දැකගෙන එත්තේසා උප්පජ්ජමාන එත්තේසා තණ්හා උප්පජ්ජමාන දැන් වාට පොඩ්ඩක් තේරෙන්නේ ඉඳ කියන්නේ එත්තේසා තණ්හා උප්පජ්ජමාන එත්ත පහියමාන එතනම ප්‍රහාණය කරනවා. පහියමාන පහිසති නිරුච්චමාන නිරුද්ධති. එතනම ප්‍රහාණය කරනවා නිරුද්ධ කරනවා. අර නරක දේ සිටවිල්ල දැකලා අයින් කරලා නරක සිටවිල්ල හිතට එන්න දෙන්නේ නැතුව ඒ වෙනුවට හොඳ සිටවිල්ල සිතට අස්ස කර ගැනීම නැත්නම් ආන කර ගැනීම නැත්නම් භාවිතයට ගැනීම ඇතුළට ගැනීම හොඳ සිටවිල්ල ඇතුළට ගැනීම කුසල සිටවිල්ල ඇතුළට ගැනීම මෙන්න මේක කරගෙන යනකොට තමයි චතුරාර්ය සත්‍ය පූර්ණය. චතුරාර්ය සත්‍ය පූර්ණය වුණා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි මාර්ගඵලලාභී බවට පත් වෙනවා. නැත්නම් නිවන සඳහා පූර්ණ වශයෙන්ම කටයුතු කරන්න දැනදක ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. 6 4 එතනම භාවිතා වෙනවා. දැන් චක්කු ආයතනය චක්කු ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඒ කියන්නේ පිරිසිදු ඇහෙන් දකිනකොට යම අනිවාර්යයෙන්ම අපිට සිහිපත් වෙන්නේ හේතුඵල ධම. ඒ කියන්නේ ධම්මතාවය. ඒ කියන්නේ සතින් උපට්ඨපෙත්වා කියන එක සති හේතුඵලයට නයනයට ගල්පා සසනා බලලා ක්‍රියාත්මක කරන සිත නිරායාසයෙන්ම ඔටෝම පුරුද්දක් බවට පත් වෙලා දැන් එනවා. මොකද චක්කු ඉන්ද්‍රියක් දැන් තියෙන්නේ. මන ඉන්ද්‍රියක් තියෙන්නේ. සෝත ඉන්ද්‍රියක් තියෙන්නේ. ගාන ඉන්ද්‍රියක් තියෙන්නේ. ජීවා ඉන්ද්‍රියක් තියෙන්නේ. කාය ඉන්ද්‍රියක් තියෙන්නේ. ඒ නිසා දැන් මන වැඩ කරන්නේ මන ඉන්ද්‍රියක් විතර. දැන් අර නිකන් අපිට පෙරිලා ෆිල්ටර් වෙලා එන්නේ. ඒක දැන් භාවිතයෙන්ම පුරුද්දක් වුණා බවට පත් වෙලා. ඉතින් මේක පෙර පාසලේ ඉඳලා පටන් ගත්ත හැටි මතක් කරේ. පුංචි දරුවන්ට මේ වැඩිහිටියා එදා වැඩිහිටියා ධර්මය දන්න වැඩිහිටියා කල්පනා කරා මේ පුංචි දවසේ ඉඳලම දරුවන්ට කොහොමද මේක දෙන්නේ කියලා. මේක ඒක සංකල්ප රූපයක් කරා ඒ වගේ. දැන් අපි ලබන සතියේට සාකච්ඡා කරන්නේ අම්බල මේ පිනා වලංකඩක් ගෙනාගෙන ඒක තමයි අපි කතා කරන්නේ. ඊට පස්සේ අපි බලනවා පිනාට එයාට මොකද උනේ කියලා අපි බලනවා. ඒක සාකච්ඡා කරලා ඉතින් මේ හැම දෙයක් තුළම තිබුණේ අපිට දහම දරුවට එන්නත් කරපු ඇති සහ අපේ දහම ගැටපද හරහා සීපද හරහා කියමන් හරහා ඉදිරියට පවත්වාගෙන ආපු ආකාරය. ඒක සංරක්ෂණය. අපිට ගිහි ජීවිතයේදී මාර්ගඵලයක් ලබන්න පුළුවන්ද? එකක් නේ තුනක්ම ලබන්න පුළුවන්. තුනක්ම මාර්ගඵල 4යි. සෝවාන් ඵල, සකෘදාගාමී ඵල, අනාගාමී ඵල, අරහත් ඵලය කියන මාර්ගඵල 4න් ගිහි ජීවිතයේ ගිහියෙක් විදිහට සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන්, සකෘදාගාමී ඵලය ලබා ගන්න පුළුවන්, අනාගාමී ඵලයත් ලබා ගන්න පුළුවන්. අනාගාමී ඵලය ලබා ගත්තට පස්සේ යාට ගිහි ජීවිතේ කැමති නම් ඉන්නත් පුළුවන්. නැත්නම් එයාට පැවිදි ජීවිතෙට එන්නත් පුළුවන්. අරහත් ඵලයත් ගිහි ජීවිතේ ලබා ගන්න පුළුවන් ඇත්තන්ට එහෙම ලබා ගත්ත ඇත්තොත් ඉන්නවා. දැන් මේ කුකුසාති ඇමතිතුමා මේ කුකුසාති රජතුමා ගිහි කෙනෙක්, සුද්ධෝදන රජතුමා අරහත්ත්වයෙන් පූර්ණ කරා ගිහි කෙනෙක්. මෙතන චතුස්වාරේසු ධර්මයේ දේශනා කරපු දාරුක් කීරියතුමා එතුමා ගිහි කෙනෙක්. එතුමා අරහත්ත්වයේම පූර්ණ කර සන්තති අමාත්‍ය ඇමති කෙනෙක්. ගිහි එයා අරහත්ත්වේ පූර්ණ කර ප්‍රාතිහාර්යයත් පාල පිටනම් බෑ. ඒ වෙලෙම මේක පුළුවන් බෑ නෑ. දැන් පුංචි දවසේ ඉඳලා හොඳ දේ සහ නරක දේ දැකගෙන හඳුනාගෙන තමන්ගේ මනස ඒකෙන් කිලිටු වෙන්න දෙන්නේ නැතුව හිත කිලිටු කරගන්න නැතුව හිත පිරිසිදුව පවත්වා ගැනීම තුළ ඔබට මේ සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය, අනාගාමී ඵලය පූර්ණ කරගන්න පුළුවන්. ඒකට වයසක් නැහැ. හාමුදුරනේ. ඔව්. සුරතල් සත්‍ය ඇති කරන එක පවක්ද? සත්තු ඇති කරන එක පවක් නැහැ. ඔවුන්ට හිංසා පීඩා ඇති වෙන ආකාරයට නොසලකිල්ලෙන් ඔවුන් ඇති කරන්න ගත්තනම් ඔය අනවශ්‍ය වැඩක්. අපි ඒක පැත්තක යන අහක යන වැඩක්. අපි ඒකත් කියමනක් විදිහට කියනවා අහක යන නයි තව වචනයක් තියෙන දරුවන්ට කියන්නවද නැති වැඩිහිටියෝ මේක අහගන්න. අහගෙන නයි තමන්ගේ ඇඟට දාගෙන මේ කනෝ කියලා කෑ ගන්නවා වගේ වැඩක් නෙවෙයි. ඒක අපි පස්සේ දවසක කියනවා. සත්තුන්ට චර්යාවක් තියෙනවා. එයාලා ගැන බලා ගන්නට ඕන. හැබැයි අපිට තහනමක් නැහැ. අපිට හදන්න ගත්තනම් අපි වගකීම බාර ගන්නවා. ඒ වගකීම ඉෂ්ට නොකරොත් අපි ණය වෙනවා. එතකොට එයා පුරුද්දක් පුහුණුවක් ඇති කරගන්නවා. තමන් කෙරෙහි විශ්වාසයක් අදාගෙන එයාලා කූඩු කිරීම, එයාලට වෙලාවට කෑම නොදීම, බීම නොදීම, එයාගේ ලෙඩ දුකට නොබැලීම,
ආදී කියන්නා වූ එයාලගේ සෞඛ්‍ය සම්පන්නකමනේ. එයාලට එයාලගේ මනසට කරදරයක් විපතක් ඒ ඔක්කොම බලන්න වෙනවා. හදන්න ගත්තනම්. ඉතින් කොහොමද අපි සතාගේ මනස හඳුනගන්නේ? ඉතින් හඳුන ගන්න පුළුවන්. ඉතින් නමුත් පූර්ණ වශයෙන් අපිට හඳුන ගන්න බෑ. එයාට කියන්නත් බෑ. ඒ නිසා මේ අනවශ්‍ය කරදරයක්. ඒක මං සත්තු හදන්න එපා කියලා නෙවෙයි කියන්නේ. අපි අනවශ්‍ය කරදරයකට පැටලෙන්නේ. විශේෂයෙන්ම කූඩු කරොත් සහ අපි දැන් ගෙදර බල්ලෙක් නම් අනිවාර්යෙන් බඳින්න වෙනවා. අපා කරනවා නම් සැකනම් අපුරුමන් එයා ටිකක් බඳින්න වෙනවා. අනිවාර්යෙන් බැඳනවා. බැඳලා එයා තප්පරයක් හරි බැඳලා හිටියනම් අපිට ඒක ණයක් වෙනවා. ණය බරක් බවටපත් වෙනවා. අපිට කිසිම අයිතියක් නැහැ එයාව විලංගු දාන්න, බඳින්න, කූඩු කරන්න. එයාට නොසලකිල්ලක් දක්වන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් ඒ නිසා අහක යන ප්‍රශ්න තරදර අපි දාගන්න නැතුව අපි කුඩා කාලේ ඉඳලා පුරුදු වෙන්න ඕන අපේ manussත්ව ප්‍රතිලාභය රැකගෙන ආරක්ෂා කරගෙන මිනිස්සෙක් විදියට අපිට කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. අපි ගහකොළ සතාසිව්පාවට ආදරෙන් කරුණාවෙන් සලකන්නට ඕන. ඒක අපිට වගකීමක් විදියට අපි ගන්නෙ නැතුව අපි සතෙක් දුටු තැන සතෙක්ට අවශ්‍ය දේ අපිට ඒ වෙලාවේ කරන්න පුළුවන් නම් අපි ඒ දේ කරලා ඔහුටත් යම් උපකාරයක් කරලා ඔහුටත් මෛත්‍රී සිතක් ඇති කරගෙන අපිට කළ හැකි දේ පමණක් කරලා කටයුතු කරන්න අපි දැන ඉගෙන ගන්නට ඕන. ඔය මාළු එහෙම ඇති කරන සුරුකල් මාළු ඇති කරන මේ වගේ දේවල් වලින් අපි ණය වෙනවා සංසාර ගමනට අපි එකතු වෙනවා. ඒවා බරපතල ණය වීම විදියට තමයි අපිට සිහිපත් කරලා දෙන්න වෙන්නේ මේ පුංචි දරුවන්ට. අවසරයි ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් අනාගාමී තත්ත්වයට පත් වුණොත් ඒ කෙනාට පැවිදි දිවියකට ඇතුළත් වෙන්න බැරි වුණොත් එයා මරණයට පත් වෙනවද? මේ ඒක කොහොමද වෙන්නේ ස්වාමීන් වහන්සේ? නෑ දැන් අනාගාමී වුණත් අරහත් වුණත් අපි මේ මරණයට පත් වෙන්නේ. ඉතින් අරහත් වෙච්ච උත්තමයාට අනාගාමී උත්තමයාට මරණය කියලා කියන්නේ මරුණා කියන්නේ මරණය කියන එකේ අර්ථය තමයි මාරයට ණය ගෙවන්න මරුණා කියලායි කියන්නේ. ඒ කියන්නේ නැවත උපදින්නයි මරුනේ කියන එක. ඉතින් අනාගාමී උත්තමයා න ආගාමී නැවත එන්නේ නැහැ කාම ලෝකයට. අනාගාමී කෙනෙක් ගිහිව හෝ පැවිදිව හෝ මිය ගියොත් කායස්ස බේදා පරම්මරණා කියලා කියන කාය බේදය වුණොත් ඒ කියන්නේ කර්ජ කාය, තිච්ඡද කාය, කම්මජ කාය වියුක්ත වෙනවා. එකිනෙකාගෙන් වෙන් වෙනවා. වෙන් වුණාට පස්සේ එයාගේ තව භව උප්පත්තියක් තියෙන. භව රාගයක් තියෙන නිසා භව එකක් තියෙනවා. ඒ කියන්නේ කර්ම බීජ එකක් තියෙන නිසා එයා අන්තර්භවික සුද්ධාවාස අන්තර්භවික සසංකාරික හෝ අසංකාරික කියන ස්ථානයේ උපදිනවා. ඒක ලෝකයක් නෙවෙයි. තල 31කින් එකකටවත් අයිති වෙන්නේ නැහැ. එතන උත්පාති වෙලා ඉතිරි ඒ භවය භවය නෙවෙයි භව ගෙවා දානවා, ගෙවි යනවා. ඒක નિરાයාසයෙන් ඔටෝ ගෙවෙනවා. මොකද ඒ ස්ථානයේ මේ කාම ලෝකයක් නොවන නිසා රාග දේශම උත්පත්තියක් අලුතෙන් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන ඉඩක් නැහැ. ඒ නිසා තිබ්බ බීජය ගෙවි ගිහිල්ලා අවසන් වෙලා එහෙම පිරිනවන් පානවා. යම් කෙනෙකුට ගිහිව ඉඳගෙන අනාගාමී වුණොත් එයාට කැමැති නම් පැවිදි වෙන්නත් පුළුවන්. අකමැති නම් ගිහිව එහෙම ඉන්නත් පුළුවන්. එයා ඒකේ කැමැති අකමැති එකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. එයාගේ හිතේ රාගයේ දේශයේම උපදින අයින් කරන ප්‍රතිපදාවක් තමයි එයා ළඟ තියෙන්නේ. ඒකට ගිහි හෝ පැවිදි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ගිහි පැවිදි කියන වෙනස තියෙන්නේ ගිහි සමාජයේ හිටියොත් කෑම බීම නිවාස බේත් ආදී ඒ සිව්පසය හම්බ කරගන්නට වෙනවා. උත්සාහයෙන් සකස් කරගන්නට වෙනවා. පැවිද්දට තියෙන පහසුව වෙන්නේ ඒ උත්සාහය නොකර ඒ උත්සාහයත් තමගේ මාර්ගය වඩා ගැනීමේ කාර්යයට වෙන් කරගන්න. ඉතින් ඒක ප්‍රායෝගිකවද එහෙමද කියන එක පිළිබඳව විවිධ ගැටලු තුනේ. ඒක තමයි ධර්මයක් දන්නවද ධර්මයක් නොදන්නවද කියන දෙක දෙපැත්ත දෙතාවය. ඒ නිසා පැවිදි ගිහි කියන එකේ වෙනස ඒකයි තියෙන. හැබැයි ධර්මය අනුගමනය කිරීමට පැවිදි ගිහි කියලා වෙනසක් නැහැ. පහසු අපහසු කියන දෙකක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් පූසෙක් ලෙන්නෙක්ව කණ්ඩ යද්දී අපි ඒ පූසව එලෙව්වොත් එතකොට ඒ පූසගේ ආහාරය ඒ පූසෙන් නැති වෙනවනේ. එතකොට අපි ඒ කරගත්තේ පවක්ද? ඔව්. අන්න බලන්න අපි අහු වෙන හැටි නේද? දැන් අපි ගෙදර පූසෙක් හදනවා නම් ඔතෙන්ට අපි අහු වෙනවා නිකම්.
හරිද? දැන් අපි හදන්නේ නැති පූසෙක් නම් කොහේ හරි යන පූසෙක් නම් ඒ පූසගේ චර්යාව ඒක. ඒ පූසට ඒක උගන්වන්න බෑ. ඕක පවුවෙම කියලා. එයාගේ ඒක තමයි ආහාර දාමය. ඒක තමයි එයාගේ මේ එයාගේ හේතුඵල. ඒ කියන්නේ ධම්මතාවය. එතන ධම්මතාවයක් ක්‍රියාත්මක වෙන්නේ සතෙක් නිසා. එයාගේ ආහාරය වැළැක්වුවොත් අපිට පව් සිද්ධ වෙනවා. අනිවාර්යෙන් අපිට පව් සිද්ධ වෙනවා. එතකොට අනිත් පැත්තට තර එකක් කියනවානේ අර ජීවිතය බේර ගන්න තිබ්බා කියලා. ඒක මට අදාළ කාරණාවන්නේ. මම මිනිස්සෙක්, ඒගොල්ලෝ සත්වයේ සත්වයන්ගේ ක්‍රියාදාමයක් තියෙනවා. හරිද? දැන් මෙතන මේ පූසා මගේ පූසන. අපි හදන පූසන. අපි මේ පූසට කෑම්බීම දෙනවා අන්න ඒ වෙලාවේ එයාගේ අර පුරුද්දට ගතියට එයා දඩේමක් කරන්න යද්දී අපි බේර ගන්න එක එතන සාධාරණයක් තියෙනවා. මොකද අපි යාට කෑම දෙනවනේ. ඒ කෑම දෙන ඉඳලා අර මේ අහිංසක සතෙක්ගේ ජීවිතේ නහත් කරන්න ඕනේ නැහැ. මොකද ඔයාට කෑම දෙනවා මම. ඕක කරන්න එපා. මෙහෙට එන්න කියලා එයාට නපුරු සිතක් හදාගන්න. ඔතෙන්ද දැන් පූස ගැන අපි කේන්ද්‍ර සිතක් හදාගත්තොත් නපුරු සිතක් හදාගත්තොත් අන්න අර අපි අරක වැලක්වසා මොනවා කරත් වැඩක් නැහැ. අපි එතනම පරාදයි. දැන් බලන්න මෙතන නිකන් අර පැත්තක යන අහක යන දෙයක් නේ අපි ඇඟේ දාගෙන අපි මේ අර මේ අකරතැබ්බයකට නෙමෙයිපත් උනේ. මම මේක බේර ගන්නවද බේරගන්නේ නැද්ද? බේරගත්තොත් මට පින්ද බේරගත්තේ නැතුනොත් මට පවුද? දැන් මේ අහක යන පුණු ගොඩක්. තේරුණාද? ඒකින්ද අපි මිනිස්සුયો අපි මිනිස්සුયો විදිහට වැඩ කටයුතු කරන්න ඕන. අපි මනුස්ස ආශ්‍රය තුළ කටයුතු කරන්නට ඕන කියන මේ අහක යන කරදර අපි දාගන්න නැතුව කටයුතු කරන්න ඕන කියන එක තමයි මෙතනින් ගන්න තියෙන ආදර්ශ සහ පණිවිඩය වෙන්නේ. තමන් උත්තරය ඍජු උත්තරයක් දෙනවා නම් තමන් හදන පූසා නම් සතෙක් අල්ලන්න යනකොට වළක්වා ගත යුතුයි සහ ඌට කැම දිය යුතුයි. ඔකෙන් අහන්න ඕන දේ අපිට සත්තු එක කතා කරනවානේ, මල් එක ගස් එක පොඩි දරුවෝ කතා කරන්නේ. ඇයි මොකද ඔයාලට වෙලා තියෙන්නේ? ඔයාලට කෑම ඕනද? ඔයාලට මස් දෙන්න නම් බෑ. අපි මස් කන්න. දැන් මගේ ළඟට එනවා පූසෙක් මං හදන්නේ. මේ අපි සත්තු හදන්නේ අපිට විනයම තාන. නමුත් එනවා යා ඉඳලා හිටලා රවුමක් දාලා යන්න අපිව බලලා යන්න මේ ඇවිල්ලා ඥාව් කියන. ඉතින් කෑම ඉල්ලනවා. ඉතින් මම කියනවා ඇයි මොකද ඔයා කනවද? මම කන ඒවා. මගේ ළඟ මස් මාළු නැහැ. ඔයා ඒව කන්නේ නැහැ නේද දුන්නට? ඔයා කනවා නම් දෙන්නම් ආමෙන්න. එහෙම කියලා දෙනවා. ඉතින් එයා මම දන්නවා පුරුද්දක් විදිහටම එයා කන්නේ නැහැ. මස් මාළු නැති හින්දා එයා කන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට පුළුවන් නම් ඒ වෙලාවේ මට විවේකයක් තියෙනවා. මම විවේකින් නම් ඉන්නේ. මම වැඩක් කලක යෙදිලා නැත්තම් මගේ ළඟ යමක් තියෙනවා නම් දෙනගෙන බිස්කට් වගේ එයා කනවා. ඉතින් බිස්කට් එකක් තිබ්බම මම මේක කාලා යන්න කියලා මම දෙනවා. ඉතින් ආදරෙන් එහෙම කතා කරනවා. එහෙම අපේ ඒක තමයි අපේ භාවිතය වෙන්න ඕන. අපේ හිතේ කරදරයක් විදිහට නපුරු සිතවිල්ලක් විදිහට අපි ඒක හදා ගන්නට හොඳ නැහැ. ඒකයි වඩා අපි පරිස්සම් වෙන්නේ. ඔය මොන දේ සම්බන්ධ වුණත් අපි පරිස්සම් වෙන්නේ තමන්ගේ හිත කිලිටි වෙනවද කියන එකයි බලන්නේ. මොන දේ සම්බන්ධ වුණත් තමන්ගේ හිත කිලිටි වෙනවද කියන එකයි බලන්නේ. අපේ හිත කිලිටි වෙන්න දෙන්නේ නැතුව හිත පිරිසුදු කර ගැනීමයි අපේ මුඛ්‍ය ප්‍රධානම කාරණාව වෙන්නේ. දැන් ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙන ප්‍රශ්න අතර තියෙනවා ඒක හරි විශේෂයෙන් කියන්නට ඕන. දරුවෝ ක්‍රීඩා තරඟ කරනකොට සහ මේ අධ්‍යාපනය සඳහා පන්ති පළවෙනිය ගන්න හිම මේ උත්සාහ දරනකොට කටයුතු කරනකොට පව් සිද්ධ වෙනවා. ඉතින් මොකද හිතන්නේ? ඒක කරන්නත් පුළුවන්. අර නරියා මිදිවල්ල දැක්කම නරියට මිදි කඩාගෙන කන්න පුළුවන්. තණ්හාවෙන් තොරව කඩාගෙන කන්නත් පුළුවන්. තණ්හාව කඩාගෙන කන්න ගියාම එහෙම තමයි මාන්නයක් ඇති වෙන්නේ. කඩා ගන්න බැරි වුණොත් තරහ ඇති වුණෙත් එහෙම තමයි. එහෙනම් අපිට අධ්‍යාපනය හදාගෙන මට පන්ති පළවෙනිය වෙන්න දුවේ පුතේ ඔයා පන්ති පළවෙනිය වෙන්න නෙවෙයි ඕන. හරිද? ඔයා පන්ති අන්තිමයා වෙන්න නෙවෙයි ඕන. මම මේක අපේ පොත්වල මම කියපු පොත්වල සටහන් කරලා තියෙන විශේෂයෙන්ම ඔයා වෙන්න ඕනේ. ඔයාගේ දෙමව්පියන්ට ගුරුවරුන්ට මේ රජයට ඒගොල්ලෝ ඔයාට වියදම් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඔයා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒගොල්ලොන්ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ඔයාගේ උපරිමයෙන් ඔයා විභාගෙට ඔයාට දෙන ලකුණු 100 දෙනවනේ. ඔයාට දෙන ලකුණු 100 ගන්න උත්සාහ කරනවා. එතකොට ඔයා වාගේ යාළුවෝ පරාද කරන්න නෙවෙයි උත්සාහ කරන්නේ. ඔයාට දෙන ලකුණු 100 ඔයාට අයිති උරුම ඔයාට ලැබෙන්න තියෙන ලකුණු 100 ලබා ගැනීම තමයි ඔයාගේ යුතුයකම වෙන්නේ. අම්මා තාත්තට ඉෂ්ට කරලා දෙන, ගුරුවරුන්ට ඉෂ්ට කරලා දෙන, ඔයාගේ පාසලට ඉෂ්ට කරලා දෙන, ඔයාට වේදන් කරපු රජයට ඉෂ්ට කරලා දෙන. එහෙම නැතුනොත් ඔයා ණය වෙනවා. එහෙම නැතුනොත් ඒ සියලු දෙනාට ඔයා ණය වෙනවා. ඒ නිසා මේ පාසලෙන් දරුවෝ විශේෂයෙන්ම දැනගෙන ගත යුතු දේ තමයි
ඔබේ උපරිම උත්සාහයෙන් කැපවීමෙන් ඔයා ලකුණු 100 ලබා ගන්න උත්සාහ කරනවා. ඒ ලකුණු 100 ලබා ගන්න යෑමේදී ඔයා ලකුණු 100 ගන්නත් පුළුවන්, 99ක් ගන්නත් පුළුවන්, 98ක් ගන්නත් පුළුවන්. මෙහෙම ඔයාගේ ශක්තිතාවය හැටියට, ඔයාගේ උත්සාහයේ උනන්දුවේ හැටියට ඔයා ලකුණු ගන්න පුළුවන්. එහිදී යම් ඔයාගේ යාළුවෙක් ඔයාට වැඩිය අඩු ලකුණු ලබා ගත්තොත් ඒක ඔයා එයත් එක්ක කරපු තරංගයක් නෙවෙයි. අන්න එහෙමයි වෙන්න ඕන. අන්න එහෙමයි අපි අපේ හිත පිරිසුදු කරගන්නේ, රැකගන්නේ. හැබැයි අද අපි කරන්නේ එහෙම නෙවෙයි. පන්ති කාමරය ඇතුලේ අර පළවෙනිය ගත්ත ළමයට වඩා ඊළඟ සැරේට මම පළවෙනියා වෙනවා කියලා අර ළමයාත් එක්ක තරංගයක් හදාගන්න. වගේ යාළුවත් එක්ක තරංගයක් හදා. අන්න එතන නම් බොහොම ණය වීමක්, අකුසල ධර්ම මේ වීමක් සිතේ තච්ච වෙනවා ඕක. බොහොම නරක විදියට පළපදියම් වෙනවා. ඒක වැරදි. ඒක වැරදි. ඔයාගේ යුතුයකම සහ වගකීම විදියට ඔයාට ලැබෙන ලකුණු 100නේ. විශේෂයකට ඔයාට ලැබෙන ලකුණු 100. ඒක ගුරුවරු බලාපොරොත්තු වෙනවා. ඔයාගේ අම්මා තාත්තා බලාපොරොත්තු වෙනවා. ඔයාගේ රජය ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. මේ රජය බලාපොරොත්තු වෙනවා. ඒක ඔයා ඉෂ්ට කරලා දෙන්නට ඕන. අන්න ඒ සිතයි ඔයා ඇති කරගන්න. ඊළඟට ආගුණාර තරංග වාගේ දුවන රේස් එකක් වගේ මොනාරි දෙපිලක් බෙදලා අපි දැන් ක්‍රිකට් ගහනවා කියමු, වොලිබෝල් සෙල්ලම් කරනවා කියමු. මේ වගේ ක්‍රීඩාවක් කරනකොට තරංග කරනකොට ඒත් ඕකම තමයි උත්තරේ. ඔයාගේ ඔයාගේ හැකියාව දක්ෂකම ඉදිරිපත් කරනවා කියන සිත හදාගන්න දුවේ පුතේ. අනිත් කෙනාව අනිත් කණ්ඩායම අනිත් කෙනාව පරාජය කරනවා කියන සිත ඔයා හදාගන්න එපා. අද අපිට එහෙම සිතකුයි උපදින්න අපිට දීලා තියෙන අධ්‍යාපන ක්‍රමයේ සහ පෙළඹීමේ හැටියට එහෙම සිතකුයි උපදින්න. ඒක හරි වැරදි. ඒක අපේ හේල අධ්‍යාපන ක්‍රමය නෙවෙයි. ඒක අපේ දහමට පටහැනි. ඒක අපේ සංස්කෘතියට පටහැනි. ඒක මනුෂ්‍යත්වයට පටහැනි. ඒක නෙවෙයි වෙන්නට ඕන. මගේ හැකියාව ක්‍රීඩාව සඳහා වූ මගේ හැකියාව උපරිමයෙන් මම ප්‍රදර්ශනය කරනවා පෙන්නනවා විනා අනික් කෙනාව පරාජය කරනවා නෙවෙයි. එතකොට මගේ හැකියාව එහෙම ප්‍රදර්ශනය කරනකොට අනික් කෙනාටත් අයිතියක් තියෙනවා එයාගේ හැකියාව එහෙම ප්‍රදර්ශනය කරන්න. අන්න එතෙන්දී මට පුළුවන්කම ලැබෙනවා මං අභිබවා අනික් කෙනාගේ හැකියාව තිබුණොත් එයා ජයග්‍රහණය කරොත් එයාට හදවතින්ම කන්ග්‍රැචුලේෂන් කරන්න නැත්නම් ප්‍රශංසා කරන්න ස්තුති කරන්න ඒ හැකියාව පිළිගන්න මගේ හිතට පුළුවන්කමක් ලැබෙනවා. දැන් මගේ හිත දූෂ්‍ය වෙන්නේ නැහැ. නමුත් අද අපිට වෙලා තියෙන්නේ අපේ බලාපොරොත්තු ඉෂ්ට නොවුනොත් අපිට කේන්ති යන එක සහ අනිත් පාර්ශ්වය කෙරෙහි සතුරු සිතක් හදාගන්න එක මේක බොහොම වැරදි බරපතල වරදක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අපි උගන්වන. හැබැයි ක්‍රීඩාවෙන් සමගිය වර්ධනය කරනවා කියලා තමයි කියන්නේ. ඒක නිකන් වචනයක් විදිහට කිව්වට හරියන්නේ නැහැ. මේකේ තියෙනවා ක්‍රමවේදය. මේක තියෙනවා මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය. ක්‍රමවේදය අද අපේ බොහෝ අය දරුවන්ට දී ගන්න දන්නේ නැහැ. මේක ක්‍රමවේදය කොතනද තියෙන්නේ කියලා. මේ ක්‍රමවේදය තමයි හේතුඵල න්‍යාය තුළ තියෙන්නේ. අපේ ධර්මයේ තුල තියෙන්නේ, දහම තුල තියෙන්නේ. ඉතින් ඒක ප්‍රායෝගික කරලා දෙන්න දරුවන්ට අපේ වැඩිහිටියෝ දැන් දහමින් සන්නද්ධ වෙන්න අවශ්‍ය කාලය ඇවිල්ලා තියෙනවා. මොකද මේ දරුවෝ දැන් බලන්න මේ දරුවෝ අහන ප්‍රශ්න වල මේ දරුවෝ කොච්චර ධර්මානුකූල දරුවෝද කියලා මේ සංසාර පුරුද්දට මේ පුණ්‍යවන්ත කමට පින්වන්ත කමට මේ දරුවෝ පෙර දහම අහලා තියෙන දහම යෙදලා තියෙන පින්වන්ත දරුවෝ මේ වග්වානේ බොහෝ උපාද වෙන ඉපදෙන ඒ දරුවෝ දහම හොයාගෙන යනවා. ඒ නිසා අපේ වැඩිහිටියන්ගේ යුතුයකම තමයි මේ දරුවන්ට ධර්මානුකූලව මඟ පෙන්වීම අත්වල දීම මේ සංසාර ගමන නිමා කරගන්න දරුවන්ට යම් පෙළඹවීමක් ඇති කිරීම. මම ඉතින් අපේ කාල සීමාව නැවත ගෙවි යනවා දරුවනේ. ඒ නිසා වාගේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් නැවත තව විනාඩි 10ක් වගේ කාලයක් තියෙනවා විමසන්න පුළුවන්. ආයෙ සම්බන්ධ වෙන්න මම අදහස් කරන්නේ නැහැ. මේ ටික තමයි අද දවසේ අපිට දෙන්න තියෙන්නේ. අපි ලබන සතියේ කතා කරනවා අම්බලමේ පිනා එයාට මොකද උනේ කියලා අපි ඊළඟට බලහා ලබන සතිය තුල ඊළඟට මම ඔයාලට ආරාධනාවක් කරනවා කවි සීපද කතාන්දර දාන්න දරුවෝ අපිත් එක්ක එකතු වෙන්න. ඒ සීපද කතාන්දර කවි ඒ අවස්ථාවට ගායනා කරන්න ඉදිරිපත් වෙන්න. ඒ වගේ අපි දහම් අර්ථය විමසලා බලමු, සාකච්ඡා කරමු. ඒ වගේම මේ පොය දවසේ වලට පණිවිඩයක් දෙනවා. පොය දවසේ සඳුදා උදෑසන 8ට දහම් සංගරාවක් මාසික සංගරාවක් අපි එළි දක්වනවා. ඒක Zoom meeting එකක් කරා උදේ 8ට එළි දක්වීමේ කටයුත්ත විනාඩි 30ක වගේ ප්‍රමාණයක් අරගෙන අපි ඉක්මනින් නිමා කරලා පොය දවසේ උදෑසන අපි බාලපඬිත සූත්‍රයෙන් ඒක අපිට කරපු ආරාධනාවක් අනුව ඒ සූත්‍රයෙන් බාලපඬිත සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරලා ධර්ම සාකච්ඡාවක් කරලා
පොය දවස් උදේ අපි මේ විදිහට ගත කරන්න අදහස් කරනවා. ඒ වගේම පොය දවසේ සවස් 6ට මාගධී භාෂාව පිළිබඳ විශේෂිත භාෂාවක් බුද්ධ භාෂාව. මේ මාගධී භාෂාව පිළිබඳ විශේෂ හෙළිදරව්වකුත් අනාවරණයකුත් කරමින් මාගධී භාෂාව මුල් කරගෙන මේ භාෂාවත් එක්ක ධර්ම සාකච්ඡාවක් සිද්ධ කරන්න පොය දවසේ හවස 6ට අපි සෝදානම් කරගෙන ඉන්නවා. ඉතින් මේ සඳහා එකතු වෙන්න එකතු වෙලා ඔබේ ධර්මඥානය දියුණු කරගන්න මේ වර්තමාන මොහොතේ එතන අපි කළ යුතු දේ නොකළ යුතු දේ පිළිබඳව දෙක දෙපැත්ත දෙතාය පිළිබඳව වටහාගෙන හඳුනාගෙන පින්වන්ත දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා දෙන්නට පුළුවන් පින්වන්ත දරුවෙක් මාර්ගයේ ධර්මයේ අනුගමනය කරන්න දන්න දැකගත් දරුවෙක් බවට පත් වෙලා ඔබ මේ සංසාර ගමනත් නිමා කළා ඔබේ පින්වන්ත දෙමව්පියන්ුත් සංසාර ගමනින් එතර කරවන්නට පුළුවන් දක්ෂ පක්ෂ දරුවෙක් බවට පත් වෙන එක තමයි අපිට කරන්නට තිබෙන දෙන්නට තියෙන අනුශාසනාව වෙන්නේ මඟ පෙන්වීම වෙන්නේ. ඒ සඳහා හැඩගැහෙන්නට කියන එක ඉල්ලීමක් කරන යෝජනා කරනවා. ඒ වගේම දැනුම් දීමක් කරන්න කැමැති. ලෝකේ අපි තනියෙන් වැඩ කරගන්නට සිද්ධ වෙනවා. ඉස්සරහට මේක සිද්ධ වෙනවා. මොකද තවත් අපේ කියමනක් තමයි මම ඒක ඔයාලට අද දැන් කියන වෙලාවක් නෑ. කොඳුරුවාගේ හැම පට්ට ගහලා අරගෙන ඒ පට්ට ගහලා ගත්ත කොඳුරුවාගේ හැමත් පට්ට 7ක් යනකම් ගලවලා අරගෙන අඬබරයක් හදලා ඒ අඬබරේ වයනවා. ඒ අඬබරේ මොකක්ද? ඒකෙන් වයන්නේ මොකක්ද කියලා අපි ලබන සතියේට අම්බලමේ පිනත් එක්ක අපි කතා කරනවා. අන්න ඒක වගේ පුතේ අන්න ඒ කියපු අඬබරේ කතන්දරය තමයි මම දැන් මේවාට කියන්නේ. අනේ අඬබරෙන් කියපු කතන්දරේ අහපු නැති හින්දා විශ්වාස කරපු නැති හින්දා සෝබා දහම දැන් අපිට දඬුවම් කරමින් ඉන්නවා. පෙරලා ඒක දඬුවමක් නෙවෙයි අර අපි 6-4 දන්නේ නැති එකා කියලා කියපු වගේ කතන්දරයක් සිද්ධ වෙන්නේ. මේක ලෝකේම නැවත යහපතට සිද්ධ වෙන එකක් සිද්ධ වෙන්නේ. නමුත් ඒකෙදි ලොකු හානි සිද්ධ වෙනවා. ඒකෙදි අපිට මෙන්න මෙහෙම එකක් ඉස්සරහට වෙනවා. අනිවාර්යයෙන්ම අපිට අපේ දේ බලා ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට ආහාර ටික ගෙවත් හදා ගන්න වෙනවා. අපිට අන්තර්ජාතික වෙළඳාම් ආදී මේ අන්තර්ජාතික සම්බන්ධතාවයන් නවීන තාක්ෂණික මේවලන උපකරණ ආදී බොහෝ දේ අපිට සීමා කරන්නට වෙනවා. අපිට අපේ දේ අපේ තැනට ආපහු යන්නට වෙනවා. ආපහු අපිට හැරෙන්නට සිද්ධ වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ අපි ආපහු කැලෑ වදිනවා කියන එකක් නෙවෙයි. සැබවින්ම අපි අපේ හෙළ සංස්කෘතියට ගියොත් පුදුමාකාර ශිෂ්ටාචාර දියුණු ධර්මානුකූල සහ අගහිකකමකින් තොර වුණු පුදුමාකාර දියුණු ශිෂ්ටාචාරයක් අපිට තිබුණා. ධර්මානුකූල ගමන් මඟක් අපිට තිබුණා. පුදුම විදිහේ සිත් සතන් වල නිවීමක් සැනසීමක් තිබුණා. මේ යන නව ආර්ථික රටාව රැල්ලත් එක්ක පුදුම වෙහෙසබර ගතියක්, පුදුම කම්කටොළු පීඩා සහ අභාග්‍ය සම්පන්න දේවල් අපිට උරුම වෙලා තියෙනවා. අද නවීන තාක්ෂණික සහ ඒ ක්‍රම මෙවලම් භාවිතයත් එක්ක අද දරුවෝ අසරණ වෙලා තියෙනවා, අතරමං වෙලා තියෙනවා, විවිධ විෂණයන්ට ලක් වෙලා තියෙනවා. මේවා හරහා විවිධ රෝගාබාධ අපිට හුමාරු වෙනවා, වෛරස් හුමාරු වෙනවා. සහ දරුවන්ගේ මොළය මේ තාක්ෂණික මෙවලම් එක්ක දරුවන්ගේ මොළය විශාල වශයෙන් මොළයේ ස්නායු මරමින් පවතිනවා තියෙනවා. ඒ නිසා මේ ක්‍රම උඩු යටිකුරු වෙන්න නියමිතයි ඉදිරියේදී. උඩු යටිකුරු වෙන්න නියමිතයි ඉදිරියේදී. උදාහරණයක් මම කියනවා නම් ඔයාට බණ කියන්න ආම්ද්‍රොරුන්ට මෙහෙම මේ තාක්ෂණයත් එක්ක බණ කියන්න අවස්ථාව තවදුරටත් ඉදිරියට තිබුණොත් සහ ශක්තිමත් වුණොත් මේ ක්‍රමයෙන් බුදු පියාණන් වහන්සේ කියලා දීපු විදියට එහෙම වුණොත් මටත් සිද්ධ වෙන්නේ දෙකටම ඔයාට මේ විදියට බණ කියන්න. ඒතර මේ විදියට බණ කිව්වට ලොකු අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ලොකු අර්ථය කියලා කියන්නේ සද්දෝ හෝති වෙන්නේ නැහැ. සද්දස්ස කුලකුත්ස වෙන්නේ නැහැ. පරතෝගෝස්ක ප්‍රත්‍ය ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ නවීන තාක්ෂණික ක්‍රම වලට තවදුරටත් ලෝකෙ ඉස්සරහට ගියොත් අපිට බණ කියන්න වෙන්නේත් මේමයි ටීවී එකෙන් ගුවන් විදුලියෙන් Zoom තාක්ෂණයෙන්. එතකොට බණ කියන එකේ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කල්යාණ මිත්‍රයාගේ අභිමුඛයේ ඔහුගේ ස්වරයෙන් තමන්ගේ කනට බාධාකින් තොරව හඬ එන්නට බණ කියන්නට පුළුවන් ක්‍රමයක්, වාතාවරණයක්, සමාජ ක්‍රමයක් නැවත ඇති වෙනවා. එහෙනම් මේ වෙලන් තිබ්බොත් මේ වගේ අයින් වෙන්නේ නැහැනේ. මේ වගේ අයින් වෙන්නේ නැහැනේ. එහෙනම් මේ ක්‍රම මොනවා හරි විපර්යාසයකට ලක් වෙනවා.
මොනවා හරි මේ විපර්යාසයකට ලක් වෙන්න ඕනේ. ඉතින් එහෙම විපර්යාසයක් එනවාදෝ කියලා අපිට දැන් පේනවා. සැක සංකාවක් ඇති වෙලා තියෙනවා සහ ඒක වෙන්නට නියමිතයි. ඒක වෙන්නට නියමිතයි. ඒ නිසා ඒකට හැඩ ගැහෙන නිසා මම වාගෙන් ඉල්ලීමක් කරනවා. ඔයා මේ කොටු වෙලා ඉන්න වෙලාවේ පුංචි දූ දරුවෝ හැමෝම අම්මා තාත්තලාත් එක්ක ගෙවත්තට බහින්න. ගෙවත්තට බහින්න මේක විශේෂම ප්‍රකාශයක්. විශේෂ ඉල්ලීමක්. නැත්තම් ඔයාට කෑම නැතුව යාවි. ඔයාට කෑම නැතුව යාවි. ඔයාට කෑම නැතුනොත් අනිවාර්යයෙන්ම දුවේ පුතේ මටත් කෑම නැතුව යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ගෙවත්තට බහින්න වැඩි එපා. විනාඩි 30ක් දවසට විනාඩි 30ක් අපි මේ පෙර කතා කරලා තියෙනවා මතක ශක්තිය වර්ධනයේදී ඒ විනාඩි 30ක් ගෙවත්ත ගත කිරීමත් ශාකත් එක්ක ගත කිරීම මගින් මතක ශක්තිය වර්ධනය දියුණු වෙන ආකාරය ඉතාම ලාමක විදිහට කෙටියෙන් මතක් කරලා දුන්නා. ක්‍රියාකාරකමක් විදිහට ඔබට කරන්නට යෝජනා කළා. විනාඩි 30ක් ගෙවත්ත වැඩ කරන්නට කියලා මම ඔයාලට නැවතත් කියනවා. ඔයාට කෑම නැතුව යාවි. අනිවාර්යයෙන්ම මේ ඉදිරියට කෑම නැතුව යාවි. ඔයා ගෙවත්තට බෑලා විනාඩි 30ක් ගෙවත්ත වගා කරන්න කටයුතු කරන්න. හැම වෙලාවෙම හිත පිරිසුදු සිතින් යුතුව කටයුතු කරන්නට කල්පනා කරන්න සහ හුරු පුරුද්දක් ඇති කරගන්න. ඉදිරි ලෝකයේදී අපිට අපේ කටයුතු තනිව කරගන්නට සිද්ධ වේවි. ඒ නිසා ගහකොළ සතාසිප්පා ඇලදොල කියනවා මේ සතර මහා බෝධ ධාතුවේ ශක්තිය වටිනාකම තේරුම් අරගෙන සතර මහා බෝධ ධාතුව ඉක්මවා යන්නේ නැතුව අපවිත්‍ර කරන්නේ නැතුව කිලිටි කරන්නේ නැතුව කටයුතු කරන්නටයි කියන එක පිළිබඳව සිහිපත් කරමින් සාකච්ඡාව අවසන් කරන්නට අදහස් කරනවා. ඔයාලට තවදුරටත් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ මේ සම්බන්ධතාවය ගිලිහෙන්න වෙනකම් ඔයාලට පුළුවන් මාත් එක්ක රැඳී ඉන්න කතා කරන්න. ස්වාමීන් වහන්සේ මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මම දැකලා තියෙනවා ඔය සත්ව ඝාතන එළුවෝ ගවයෝ කුකුල්ලෝ ඒ වගේ සත්තු මරණ තැන් වලට ගිහිල්ලත් මම බලලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඒ වගේ සත්ව ඝාතන කරනවා. එතකොට ඒවා ඊට පස්සේ මස් කඩවලට ගෙනත් දානවා. ඊට පස්සේ මිනිස්සු ගිහිල්ලා ඒවා ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ මෙතනදී කම්මපතයක් සකස් වෙනවද? මට ඒක ගැන ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරලා දෙන්නකෝ. කර්මය හා කර්මපතය කියලා දෙකක් තියෙනවා. අපි මරපු මස් අරගෙන ආවොත් අපිට කර්මයක් සිද්ධ වෙන්නේ. කර්මපතයක් නෙවෙයි. මරණයට ඒ සතාගේ ජීවිතේ හානි කිරීමට Taman උදායක වෙලා තියෙනවා නම් කර්මපතයක් සිද්ධ වෙනවා. ඒ කර්මයට වඩා කර්මපතය භයානකයි. කර්මය දැන් අපි පුරුදු වෙලා තියෙන පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන එකනේ. ඒක බුදුහාමුදුරන්ගේ එකක් නෙවෙයිනේ. ඒක සමාජයේ තිබ්බ එකක්. සත්තු මරීමේ වළකිනවා කියන එක නරක එකක් නෙවෙයි. හොඳ එකක් නේ. සත්තු මරන්නේ නැතුව ඒකෙන් වළකින්නට ඕන. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ පාණාතිපාතා වේරමණී නෙවෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ පාණාතිපාතං පාය පාණාතිපාතා පටිවිරතෝ හොති කියලා. ඒකේ අඩුපාඩුවත් පූර්ණේ කරලා බුදුහාමුදුරුවෝ අපිට පුරුද්ද පුහුණක් ඇති කරගත්තා. අන්නේ පුරුද්ද පුහුණුව අපිට තියෙනවා නම් අපි මරපු සත්තු කන්නේත් නැහැ. අන්න දැක්කද වෙනස? දැන් පාණාතිපාතා වේරමණී නිසා අපි පුරුදු වෙන්නේ අපි මේ අනුන් මරපු සත්තු අපි සල්ලි දීලා ගෙනල්ලා කනවා. ඒක බුදුහාමුදුරන්ගේ ක්‍රමය නෙවෙයි. හැබැයි බුදුහාමුදුරන් ක්‍රමයට අපි යනවා නම් සල්ලි දීලා ගෙනල්ලත් අපිට මේ සත්ත්ව මාංශ කන්න බෑ.